තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම් මත තිබිච්ච රූප කාණ්ඩයේ යටතේම රූප කියන මාතෘකාවේ යටතේම ඒ වගේම අතට සම්බන්ධ කරලා ශාසන ඉතිහාසයත් ඈඳලා මේ රූපේ සම්බන්ධ නිකායාන්තරික බෞද්ධ නිකායාන්තරික මත තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රූපේ සම්බන්ධයෙන් තේරවාදයේ තියෙන කරුණු කාරණා ගොඩාක් අපි කතා කරලා අවසానයි. මූලික સિદ્ધාන්ත සියල්ලම වගේ කතා කරලා අවසానයි. නමුත් බොහෝ ඉල්ලීමක් තිබුණා. අපි දේශනාවේ බොහෝ තැන්වල තේරවාද සම්ප්‍රදාය වෙන්කොට දක්වන නිසා මොකද්ද මේ තේරවාද සම්ප්‍රදායේ ඉතිහාසය? ඇයි එහෙම වෙනම සම්ප්‍රදායක් ලෙස දක්වන්නට හේතු ආදිය බොහෝ දිනා විමසන්නට යෙදුණා. ඒ වගේම විශේෂ ඉල්ලීම් තිබුණා ඒ ඉතිහාසමය කතාව යම් ප්‍රමාණයකට හෝ විස්තර කරලා දෙනවා නම් මෙම වැඩසටහන් මාලාව අවසානයේදී තා යහපත් කියලා. මොකද රූපේ සම්බන්ධයෙන් කටයුතු සාකච්ඡා කළා අවසానයි. අපි ඊළඟට නාමය කියන එක පටන් ගන්න දෙසැම්බර් මාසෙදී. මාස දෙසැම්බර් පළවෙනි දින ඉඳලා පළවෙනි සතියේ ඉඳලම නාමය කියන මාතෘකාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර රූපේ අවසන් කරන්නට කලින් තේරවාදයේ සම්බන්ධයෙන්ුත් යම් අදහසක් එන පරිද්දෙන් කතා දේශනා කීපයක් කරන්නට ආරාධනා කෙරුණා. ඒ වගේම ඒක රූප කාණ්ඩයේ අවසානයේ යෙදෙන නිසා රූපයට සම්බන්ධ කරලා අපි මාතෘකාව යොදා ගන්නවා රූපයේ සම්බන්ධ නිකායන්තරික බෞද්ධ නිකායන්තරික මත කියන අදහස. ඒ කියන්නේ අනිත් නිකායවල රූපයේ සම්බන්ධයෙන් තියෙන මතිමතාන්තර හෝ අදහස් කියන වශයෙන් අපි මාතෘකාව යොදා ගන්නවා. එතකොට තේරවාද කෝණේ ඉඳලා අපි කතා කරන නිසා තේරවාදයට අමතර වෙච්ච අන්‍ය නිකායවල කොහොමද රූපය පිළිබඳව සමහර තියෙන අදහස් අපි සාකච්ඡාවට ගන්නෙ. ඒතකොට තේරවාදයේ වෙනස් අදහස් කිහිපයක් තමයි එතනදී සාකච්ඡාවට ගන්නෙ. ඊට එන්නට කලින් අපි ඉස්සෙල්ලාම මේ තේරවාදයේ කියන සම්ප්‍රදාය ඒ වගේම අනිත් නිකායන් කොහොමද ඇති වුනේ කියන එක ගැන පොඩි විස්තරයක් දැනගන්නට ඕනේ, කතා කරන්නට ඕනේ. ඒතකොට ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා සංඝ කියන අර්ථයෙන් සමූහයක් කියන අර්ථයෙන් එකක් වෙලා හිටියේ. අපිට හම් වෙනවා සාමගාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා අතර සංඝ රත්නේ සංඝයා වහන්සේලා අතර පවතින මතිමතාන්තරවල එහෙම නැත්නම් පවතින අනිකුත් විරෝධතා නැත්නම් එකිනෙක විරුද්ධ මතිමතාන්තර අතරින් විනය මතාන්තර සහ ධර්ම මතාන්තර ඒ කියන්නේ සම්බන්ධ තියෙන විවාද කොටස් දෙකකට කඩනවා. එයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විනය සම්බන්ධයෙන් තියෙන විවාදය අල්ප මාත්‍රයි, ධර්මයේ සම්බන්ධයෙන් තියෙන විවාදය ගැන උන්වහන්සේ ඉතා දැඩි සැලකිල්ලක් දක්වනවා. මොකද විනය සම්බන්ධයෙන් තියෙන මතිමතාන්තර පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් අපි හිතමුකෝ විකාල භෝජනේ, මුදල් පරිහරණය වගේ එකක් භික්ෂුන් වහන්සේලාට අකපයි කියන එක සාමාන්‍ය නුවණට තේරුම් ගන්නට පුළුවන්. නමුත් ධර්ම මාර්ගය සම්බන්ධයෙන් විවාදයක් ඇති වුණොත්, ධර්ම මාර්ගය සම්බන්ධයෙන් එකඟ නොවන බවක් ඇති වුණොත් එතනදී අපිට සාමාන්‍යයෙන් තෝරා බේරා ගන්නට අපහසු වෙනවා. ශ්‍රාවකයන් නිවන් මාර්ගය හරියට තෝරා ගැනීම අපහසු වෙනවා. ඒ නිසා එතන ඒ ධර්මයේ සම්බන්ධයෙන් විවාදයක් ඇතිවීම, මතිමතාන්තර ඇතිවීම භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි සදෙව් ලෝකයාටම ගැටලුවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, නිවන් මාර්ගය, විදර්ශනා වගේ දේවල් සම්බන්ධයෙන් මතිමතාන්තර විවිධ පරස්පර අදහස් සංඝයා තුළ ඇති වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සංඝයාගේ සාමග්‍රිය බිඳිච්ච අවස්ථා දෙකක් අපිට හම්බ වෙනවා පොත්පත්වල. එහෙම නැත්නම් විනය පිටකයේදී. පළවෙනි එක තමයි කොසඹෑ නුවරදී 9 වෙනි 10 වෙනි වස් කාලයට කලින් ඇතිවෙච්ච ආරවුල. එතනදී ධර්මදර සහ විනයදර කියන භික්ෂුන් වහන්සේලා කොටස් දෙකොටස යම් ආරවුලකට පත් වෙනවා. ඒ ආරවුලට පත් වෙච්ච වෙලාවේදී ඒ වැසිකිළියක තියෙන වතුර භාජනයේ
ඒ වතුර ඒ සරාවේ ඒ වැසිකිලි ගියාට පස්සේ හොදන්නට භාවිතා කරන ඒ කෝප්පේ වතුර ඉතිරිවීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවක්. ඉතින් එතනදී ධර්මදර ස්වාමීන් වහන්සේ අතින් ඒ ගැටලුව ඒ වරද සිද්ධ වෙනවා නොදැනුවත්ව සිද්ධ වෙන වරදක්. ඒක විනේදර ස්වාමීන් වහන්සේගේ විමසුවා මුල් අවස්ථාවේ කියනවා ඒක අවතක් උනේ නැහැ කියලා. නමුත් පසුව ගිහිල්ලා විනේදර ස්වාමීන් වහන්සේ තමන්ගේ අතවැසි පිරිසට කියනවා ධර්මදර ස්වාමීන් වහන්සේ අර වැවත සිද්ධ කරගත්තා කියන කරුණ. එතකොට ඇත්තටම ඒක විනය පරියායෙන් ගත්තම එතන තියෙන්නේ දුෂ්කට ආපත්තියක්. මොකද ඒක නකාරයෙන් පටිසේදිත ඇවතක්. නකාරයෙන් පටිසේදිත ඇවතක් වුණොත් එහෙම ඒවා දැන හෝ නොදැන සිද්ධ වුණත් ඇවත සිද්ධ වෙනවා. නකාරයෙන් පටිසෝදිත නොවිච්ච කල යුතුයයි කියපු විනය නීති තියෙනවා නම් ඒවා අනාදරයෙන් සිද්ධ නොකිරීමෙන් තමයි ඇවත සිද්ධ වෙන්නේ. නකාරයෙන් පටිසේදිත නම් ඒක දැනගෙන හිටියත් නොදැන හිටියත් නොකිරීම නිසා ඇවත සිද්ධ වෙනවා. ඒ නිසා ඒක නකාරයෙන් ඒ කියන්නේ නකාරය කියලා කියන්නේ කරන්න එපා කියලා තියෙන දෙයක්. ඒ කරන්න එපා කියලා තියෙන දෙයක් තමයි උන්වහන්සේ අතින් සිද්ධ වෙන්නේ. ඒ වැසිකිළියේ තියලා තියෙන ලොකු භාජනය නෙවෙයි හොදන්නට ගන්න කෝපය තුල වතුර ඉතිරි කරන්නට බෑ තමන් පාවිච්චි කරපු. ඒක මොකද පිළිකුලට හේතු වෙන කරුණක් නිසා. එතන තමයි මේ වරද සිද්ධ වුනේ. ඉතින් ඊට පස්සේ මුලදී වරදක් සිද්ධ වුනේ නැහැ කියලා උන්වහන්සේට ඒ සිතිච්ච ක්‍රමයට වරදක් නැහැ කියලා පසු උන්වහන්සේ විනේදර ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය පිරිසට කියනවා එතන වරදක් වුණා කියලා. ඒ නිසා මෙතන ලොකු ආරවුලක් ඇති වුණා කොසඹෑ නුවරදී. බුදුරජාණන් වහන්සේට විසඳ ගන්නට බැරි වුණා. අවසානයේදී හිටගෙන පවා ධර්ම දේශනා කරන්න සිද්ධ වුණා. භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙලා කිව්වා ඔබ වහන්සේ පැත්තකට ලයින් අපි මේක බේරගන්නම් කියලා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඝනසංගිනිකාරාමයෙන් වෙන්වීමට සහ විවාදාපන්න පිරිස් වලින් දුරස් වීමට පාරලීය වනේ පාරලීය යතා සමග වස්සානයක් ගත කරනවා. අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා නැවත ආරාධනා කරාට පස්සේ උන්වහන්සේ වැඩම කරලා සවැත් නුවරට වැඩම කරනවා. කොසඹෑ නුවර වාසය කරපු භික්ෂුන් වහන්සේලාට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මිනිසුන් කතිකාවක් කරගන්නවා. මේ මිනිසුන් අතර කතිකාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වස්සානයේ වාසය නොකරේ කොසඹෑ නුවර මේ භික්ෂුන් වහන්සේලාගේ ආරවුල නිසා කියලා උන්ට දන් දෙන එක නතර කරනවා. සැලකිලි දක්වන එක අඩු කරනවා. ඊට පස්සේ ආහාර වලින් වෙහෙසටපත් වෙලා ආහාර නොලැබී සිටලා කුඩු දුකකට කායික වෙහෙසකටපත් වෙලා අපාතින් වරදක් සිද්ධ වුණේ කියන හැඟීම ඇති වෙලා නැවත සවැත් නුවරට යවිනවා බුදුරජාණන් වහන්සේගෙන් සමාවර ගන්නට. ඒ වඩින වෙලාවේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට ඒ වගේම ඇතුළු මහා ස්වාමින් වහන්සේලාට ඒ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ධර්ම විනයානුකූලව කටයුතු කරන්න උපදෙස් දෙන්නේ. මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරන්නේ ඒ හරි ධර්මයේ හෝ ධර්මයේ වැරදිට දේශනා කරන පිරිස වේවා හරියට දේශනා කරන පිරිස වේවා ඒ දෙගොල්ලන්ගෙන්ම බැන ඇසිය යුතුයි. ඔවුන් දෙගොල්ලන්ටම වන්දනාමාන කළ යුතුයි. නමුත් අෂ්ටදරු ධර්ම අවවාදය බික්කුණී ඕවාදය ගන්නකොට ධර්මවාදී පිරිස ළඟට පමණක් යා යුතුයි. පිසාකා මහ උපාසිකාවට සහ අනාථපිණ්ඩික සිටුවරයටත් ලබා දෙන අදහස් උපදේශය තමයි ඒක පොදු උපදේශයක් දෙන්නේ. ඒ කියන්නේ ඒක පොඩි ධර්ම කරුණක් තමයි එතන වෙනස් වෙන්නේ. ඒක පොඩි ධර්ම කරුණක් වෙනස් වුණාට පස්සේ ඒක සම්බන්ධයෙන් ගොඩනැගෙන අදහස් වල ලොකු විවිධත්වයක් එන්නට පුළුවන්. ඒ නිසා ඒක පොදුවේ දීපු අවවාදය. ඒ නිසා එතනදී උන්වහන්සේට කියන්න තිබුණා මේ පිරිස තමයි ධර්මයේ හරියට දේශනා කරන්නේ, මෙයා පිරිස තමයි ධර්මයේ වැරදියට දේශනා කරන්නේ කියලා ප්‍රකාශ කරන්න ඉඩ තියෙද්දි උන්වහන්සේ ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුවරයට සහ විසාකාවට විශේෂයෙන් මතක් කරන්නේ ධර්මයේ හරියට දේශනා කරන හෝ ඒක වැරදියට අල්ලන් දේශනා කරන දෙපිරිසටම දානමාන ආදී කටයුතු ලබා දිය යුතුයි, වන්දනාමාන කළ යුතුයි, දන් දිය යුතුයි, දෙගොල්ලන්ගෙන්ම බණ ඇසිය යුතුයි. ඊට පස්සේ හැබැයි පිළිගැනීම සිද්ධ කරන්නට ඕනේ. තමන් හරියයි හිත නැත්නම් ධර්මය අනුව ඒ කියන්නේ තමන්ට ධර්මයයි වැටහෙනවා නම් තථාගත දේශනාවට අනුව ඒ පිරිස අනුගමනය කරන්න කියන එක තමයි උන්වහන්සේගේ අවවාදය වුණේ. අවසානයේදී ඒ භික්ෂුන් වහන්සේට අවත දේශනා කරන්න සිද්ධ වෙනවා. ආරවුල විසඳෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝ සාමග්‍රිය කොතරම් අගයනවද කියනවා නම් ඒ ආරවුල ආරම්භ වෙන අවස්ථාවේදී සංඝයා ભેද වෙන්නට යන්නේ. සංඝයා අතර ආරවුලක් එන්නට යන්නේ කියන පණිවිඩය එනකොට බුදුරජාණන් වහන්සේ පුටුවක ඉඳගෙන තමයි මේ පණිවිඩය අහන්නේ. මෙතන ආරවුලක් වෙන්නට යන වෙලාවේ මා සංඝෝ බිජ්ජි කියලා සංඝයා නොබිදේවා කියලා දෙපාරක් ප්‍රකාශ කළා තමයි ආසනෙන් නැගිටලා උන්වහන්සේ වැඩම කරනවා. ඒ උන්වහන්සේ සංකේතවත් කරන්නේ කතරම් උන්වහන්සේ අකමැතිද සංඝයා අතර ભેද බින්න වීමට ආරවුල් ඇතිවීමට කියන එක. ඊට පස්සේ සවැත් නුවරට ආවට පස්සේ ඒ දෙපිරිසට අවවාද ලබා දෙනකොට ධර්මදර ස්වාමීන් වහන්සේට අවවාදයක් ලබා දෙනවා. ඒ ආරවුල ලොකු ආරවුලක් බවට පත් වෙච්ච දෙයක්. ඒ වෙලාවේදී කියනවා යම් හේකින් නුබාතින් වරදක් කවුරු හරි කියන්නේ පොදුවේ අපිට දෙන අවවාදයක් භික්ෂුවක් අතින් වරදක් වුණා කියලා තව ලොකු පිරිසක් තව භික්ෂුන් වහන්සේලා ලොකු පිරිසක් ප්‍රකාශ කරනකොට තමන්ට හිතෙන්නේ ඒක හරි කියලා තමන් වැරදි නැහැ කියලා. නමුත් ඒ පිරිස කෙරෙහි චෝදනා කරන පිරිස කෙරෙහි ගෞරවය තියලා ඒක පිළිගන්නට කියන අවවාදය ලබා දුන්නා.
ඊට පස්සේ චෝදනා කරපු භික්ෂුන් වහන්සේලාට දෙන අවවාදය තමයි ඔබලා යම් කෙනෙක් වරදක් කර බව දන්නවා, වරදක් සිදු වූ බව දන්නවා, සුළු වරදක් සිදු වූ බව දන්නවා. ඒ වෙලාවේදී ඒ චෝදනාව කරනකොටත් ඒ භික්ෂුන් වහන්සේක පිළිගන්නේ නැතිනම් සංඝයාගේ සමගිය ගැන උදෙසා ඒ චෝදනා කිරීම අපි తాවකාලිකව නතර කළ යුතුයි. ඒ නිසා ඒ දෙපැත්තටම අපිට ලැබෙන්නේ ඊටාම වටිනා අවවාදයක්. දෙගොල්ලන්ටම සමගි වීමට තමයි බුදුරජාණන් වහන්සේ අවවාදය ලබා දීලා තියෙන්නේ. නමුත් අවසානයේදී ඒ ඇවත දේශනා කිරීම සිද්ධ වෙනවා. ඒ ඇවත ධර්මදර ස්වාමීන් වහන්සේ අතින් ඇවත වුණා කියන එක පිළිගන්නට සිද්ධ වෙලා උන්වහන්සේ ඇවත දේශනා කිරීම සිද්ධ වෙනවා. නමුත් සංඝයාගේ සමගිය කියන එක ඊටාම වැදගත් වෙනවා. සංඝ සාමග්‍රිය ඇති කර ගැනීම කියන එක ඊටාම වැදගත්. සංඝ සාමග්‍රිය බිඳෙනවා කියන එක ඊටාම භයානකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී සිද්ධ වෙන තවත් සිද්ධියක් තමයි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ විසින් කරපු සංඝ බෙහෙදය. එතනදී සංඝ බෙහෙදයක් සිද්ධ වුණා. කොසඹෑ නුවරදී සිද්ධ වෙන්නේ සංඝ රාජ්‍යයක්. සංඝ රාජ්‍යයක් කියලා කියන්නේ සංඝයා අතර යම් කෝලහලයක් ඇතිවීමක්. සංඝ රාජ්‍ය කියන එක ඊටාම කෙලවරටම ගියාම සංඝ බෙහෙදේ අවසාන අවස්ථාව දක්වාම සිදු වුණා කියන්නේ සංඝ රාජ්‍යයක්. ඒ කියන්නේ සංඝයාගේ ඉරිතැලීමක් සිද්ධ වෙලා තියෙනවා. සංඝ බෙහෙදේ සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් එකම සීමාවක ස්වාමින් වහන්සේලා අවමත වණින් 9 දෙනෙක් ඉන්න තැනක 18 වැදෑරුම් ભેද කර වස්තු දැනම වැරදි බව දැනම සංඝයා ભેද කරන හිතෙන් කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් තවත් පිරිසකට ඒත්තු ගන්නවා. 9 දෙනාගෙන් එක ස්වාමින් වහන්සේ කෙනෙක් අඩුම තරමින් 4 දෙනෙක්ට, ඒ කියන්නේ එක පැත්තක 4 දෙනෙක්ට ඒත්තු ගන්නලා තවත් 4 දෙනෙක් ඒක නොපිළිගන්න අවස්ථාවකදී එක සීමාවක් ඇතුළත සංඝයා ભેද කරන සිත ඇති කරගෙන විනය කර්මය සිද්ධ කරොත් තමයි සංඝ ભેදය කියන ආපත් පාපේ සිද්ධ වන්නේ. ඒක තුළින් භික්ෂුවකේ උපසම්පදාව නැති වෙනවා. ආනන්තරීය කර්මය සිද්ධ වෙනවා. කල්පස්තව කල්පයක් අවීචි මහ නරකයේ පැසෙන කර්මයක් බවට පත් වෙනවා. ඉතින් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ උපෝසත කර්මය සිද්ධ කරා රජගහ නුවරදී අඤ්ඤත්‍ර භගවතා අඤ්ඤත්‍ර භික්ඛු සංඝේන උපෝසතං කරිස්සාමි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අතේ පණිවිඩය යවලා 500ක් භික්ෂුන් වහන්සේලාව අර පංච වරය ඉල්ලපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව දැන ඒක ඉල්ලලා ඒ කරුණු පහ කියලා නවක භික්ෂුන් වහන්සේලාව කන්වින්ස් කරගෙන ඒ කියන්නේ තමන්ගේ පැත්තට නවාගෙන ගිහිල්ලා රජගහ නුවර ගයා ශීර්ෂයේදී ඒ සංඝ බෙහෙදය සිද්ධ කරා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ නැවත වැඩම කරලා ධර්ම දේශනා කරලා ඒ පිරිස නැවත අරගෙන ආවා. ඒ අරගෙන ආපු පිරිසට තුලසි අවැත් දේශනා කරන්න සිද්ධ වුණා. දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ උපසම්පදාව නැති වුණා. දැන් මේ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී සංඝයා අතර බෙහෙදේ සිද්ධ වුණේ. නමුත් මේ බෙහෙද වීම දෙකකම නැවත යථා ස්වභාවයට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. නමුත් 7 වෙනි සියවස වෙනකොට ඉන්දියාවට පැමිණෙනවා චීන දේශාටකයෙක්, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හියුන්සාං කියලා. ඔය ෆාහියන් හියුන්සාං ඉත්සින් කියන ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා කීප දෙනෙක්ම ධර්මය හොයාගෙන චීනයේ ඉඳලා ඉන්දියාවට පැමිණලා තිබුණා. ඒ කාලේ ඊටාම මාරාන්තික දේශාටන චාරිකා, ධර්මයේ සොයාගෙන ආපු චාරිකා. ඒ 7 වෙනි සියවසේ ආපු හියුන්සාං, අපි ඒක චීන භාෂෙන් කියන්නේ වෙන ක්‍රමයකට, අපි සාමාන්‍යයෙන් ඒක කියන්නේ හියුන්සාං කියලා. හියුන්සාං කියන ස්වාමින් වහන්සේ මේක අල්තායන්නකු සමහර තැන්වල හියුන්ත් කියලාත් කියවෙනවා. හියුන්සාං ඒ ස්වාමින් වහන්සේ 7 වෙනි සියවසේ ඇවිල්ලා ඒ විශේෂ සමහර මේ අතරින් ෆාහියන් හියුන්සාං ඉත්සින් කියන ස්වාමින් වහන්සේලා තුන්නම අතරින් එක නමක් ලංකාවටත් වැඩම කරනවා. ඒ එක නමක් 7 වෙනි සියවසේදී උන්වහන්සේ දකිනවා, උන්වහන්සේ ප්‍රකාශ කරනවා දේවදත්ත ස්ථවිරයන් වහන්සේ එක්ක ඇතිවෙච්ච ඒ කරපු සංඝ බෙහෙදයෙන් ඉතිරි වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා. මොකද උන්වහන්සේ එක්ක සංඝ බෙහෙදයට සංඝ බෙහෙද අනුවත්තක භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් හිටියනේ. කෝකාලික, ඊට පස්සේ සමුද්දදත්ත ආදී වූ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් හිටියේ. 500 දෙනා ආපහු හැරලා යනකොට ඒ නවක භික්ෂුන් වහන්සේලා විතරයි ගියේ. උන්වහන්සේගේ අනුවර්තනයේ වෙච්ච භික්ෂුන් වහන්සේලා ගියේ නැහැ. ඒ නිසා නේද පපුවට පහරක් ගහන්නේ අවසානයේදී නේද? ඒක මෙයා වෙලාවේ අවසානයේ අපවත් වෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් විය යුතුයි. මේ හියුන්සාන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන 700 වෙනි සියවසේ ඉන්දියාවට එනකොටත් දේවදත්ත ස්ථවිරයන් වහන්සේගෙන් මෙච්ච සංඝ බෙහෙදේ නිසා කැඩිච්ච සංඝ පිරිසක් ඒ වෙනකොටත් හිටියා කියන කතාව කියවෙන. කොතරම් දුරට සාධනීයද නැද්ද කියන එක කියන්න අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා ඒ වගේ පිරිසක් ඒ වෙනකොටත් සුළු පිරිසක් හිටිය බවට තොරතුරු තියෙනවා කියලා. ඒතකොට ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ, නමුත් ඒක ප්‍රබල සංඝයාගේ බෙහෙදවීමකට හේතු වන දෙයක් නෙවෙයි. ඒ කරුණ මොකද හේතුව ප්‍රබල ඒ බෙදිච්ච සියලු දෙනාම නැවත එකතු වුණා. කොසඹෑ නුවරදී එකතු වීම සිද්ධ වුණා. දේවදත්ත ස්ථවිරයන් ආවට ගියපු ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම නැවත අරගෙන ආව මාර්ගඵලලාභීත්වය පවුන් ලැබුවා. ඉතින්
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයන් දෙනම සාමාන්‍ය චාරිත්‍රයක් සෑම බුදුවරයෙක්ගෙම තථාගතයන් වහන්සේට කලින් පිරිනොම් පෑම. තථාගතයන් වහන්සේගේ මව, බිරිඳ, ඒ කියන්නේ බෝධිසත් අවදීදී බිරිඳ, ඒ වගේම පුත්‍රයා, අග්‍ර ශ්‍රාවක දෙපළ මේ වගේ විශේෂ චරිත ජීවිතේට ඉතාම ආසන්න චරිත බොහෝ දෙනා පාහේ පිරිනොම් පෑව සාමාන්‍ය ස්වභාවයක්. අග්‍ර උපස්ථායකයා ඉතිරි වෙනවා. අපේ ශාසනයේදී තෘතීය ශ්‍රාවකයන් වහන්සේ ඉතිරි වෙලා ඉන්නවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නිල නොලත් වශයෙන් හතරවෙනි ශ්‍රාවකයා ලෙස සලකන්නට පුළුවන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පවා ඒ වෙලාව ඉතිරි වෙලා ඉන්නවා. ඉතින් උන්වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා අවසානයේදී අර සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේගේ අභද්‍ර වචනය මර්ධනය හේතු කරගෙන අනාගතයේ ලොකු ශාසන හානියක් ශාසනය තුළ විකෘතියක් වෙන්නට පුළුවන් කියන අදහස අරගෙන පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුණා. ඒතර පළවෙනි ධර්ම සංගායනාවේදී අජාතසතු රජුරුවන්ගෙන් ආරක්ෂාව සහ උපකාරය ලැබෙනවා. ඒ සංගායනාව සිද්ධ කරන්න ඉතාම අලංකාර මණ්ඩපයක් පවා සප්තපන්නි ගුහාව ඉදිරිපිට සකස් කරලා මේක සිද්ධ කරනවා. අද මේ සප්තපන්නි ගුහාව කියලා එකක් තියෙනවා. ඒක සැබවින් මේ ගුහාවද නැද්ද කියන එක විමසිය යුතු කරුණක්. නමුත් පබ්බාර කියන පර්වත පාමුල ඒ සප්තපන්නි ගුහාව ඉදිරිපිට මණ්ඩපයක් හදලා මාස 7ක තරම් කාලයක් ධම්ම සංගායනාවක් සිද්ධ කරනවා. ඒක තමයි පළවෙනි ධර්ම සංගායනාව. ඒකෙදී උපාලි ස්වාමීන් වහන්සේ සහ ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම වශයෙන් සංගායනා කරනවා. ඒ සංගායනාවේදී එකතු වෙන සමහර සූත්‍ර ටිකක් තියෙනවා. විශේෂයෙන් සුභ සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ මජ්ක්‍ධිම නිකායේ තව සූත්‍රයක් තියෙනවා දේශනා කරපු එක්තරා ගෘහපතියෙක්ට. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බන්දුල මල්ලිකාව තුසිත දිව්‍ය ලෝකයක ඉපදලා ඉන්නකොට එතනට වැඩම කරපු වෙලාවක එතුමිය සමග වෙච්ච සම්මුඛ සාකච්ඡාව පළවෙනි ධර්ම සංගායනාවේදී ප්‍රකාශ කර සිටිනවා මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා ඒක ඇතුළත් කරනවා. ඒ වගේ සමහර වතිරේක සූත්‍ර පසු කාලීනව බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ හෝ පරිනිර්වාණයෙන් පස්සේ සිද්ධ වෙච්ච සූත්‍ර ආදිය මේ මාස ගාන ඇතුළත වෙච්ච දේවල් එකතු කරන්නට යෙදුණා. ඊළඟට එතනදී අටුවාවේ දැක්වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය වශයෙන් සංග්‍රහ කරන්නට යෙදුණා. ඒ ධර්ම විනය වශයෙන් සංග්‍රහ කරපු කොටස් ටික බාර දෙනවා එක ස්වාමින් වහන්සේලාට බානක පරපුර වශයෙන් කටපාඩමින් දරාගෙන පවත්වාගෙන ඒම සඳහා. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී ධර්මයේ පොත්වල ලිව්වා කියන එකට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒකට තියෙන ප්‍රධානම සාධකයක් තමයි විනය පිටකයේහි භික්ෂු ජීවිතයට අදාළ සෑම කරුණකටම ඊටාම අනුකුඩා සෑම කරුණකටම විනය ශික්ෂාපද පැනවිලා තියෙනවා. කොටින්ම කියනවා නම් ඉදිකට්ට දාන ගුලාවේට පවා ශික්ෂාපද පැනවිලා තියෙනවා. ඉතින් බටහිර විද්වතුන්ගේ එන ලොකුම තර්කයක් සාධාරණ තර්කයක් තමයි බුදුරජාණන් වහන්සේ කාලේදී ධර්මය පොත්වල ලිව්වේ නැහැ කියන එකට තියෙන ප්‍රබල සාධකයක් තමයි කිසිදු විනය ශික්ෂාපදයක් ලිවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දාලා නැති එක. අපිට චිත්‍ර අඳින්නට බෑ. ඒකේ ශික්ෂාපදවල සීමාවක් තියෙනවා. ලතා කර්ම ආදී දක්වන්නට පුළුවන් සේනාසනවල. නමුත් ওই මිනිස් චිත්‍ර ආදී අඳින්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අකුරු ලීම සම්බන්ධයෙන් ධර්මය ලේඛනගත කිරීම සම්බන්ධයෙන් කිසිදු ඒ කියන්නේ උදාහරණයකට ඒ කාලේ අවස්ථාව තිබුණා නම් අනිවාර්යෙන් බොහෝ දුරට චබ්බග්ගේ භික්ෂුන් වහන්සේ රත්තරන් පෑනකින් නැත්නම් රත්තරන් කොලයකින් ඒක ලියන්නට රත්තරන් දෙකකින් ලියන්නට පෙළඹෙන අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ කිසිදු ශික්ෂාපදයක් ලිවීම සම්බන්ධයෙන් නොතිබීමත් ඒ වගේම කිසිම තැනක ලියන්නට අනුදැන වදාරපු නැති බවත් ලියන බවක් සඳහන් නොවිච්ච එකයි මේ සියලු කරුණු මත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලේඛනගත වුණේ නැහැ බුද්ධ කාලයේ පටන් කියන එක විශේෂයෙන් සංඝයා වහන්සේලා විසින් ඒක පිළිගත්ත මතයක්. නමුත් බිම්බිසාර රජතුමා කප්පින මහ රජතුමාට ලියලා තමයි යවන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය Tamanට හම්බුණා කියන එක. ඒ නිසා ලේඛන කලාව තිබිලා තියෙනවා. ලේඛන කලාව අශෝක අධිරාජ්‍යය වෙනකොට පුරාණ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවිලා තියෙනවා. ඒ වගේම උතුරු ඉන්දියාවේ පැත්තේදී පර්සියානු පැත්තට, ඒ කියන්නේ මේ පැත්තට සම්බන්ධ භාෂා වලින් ලියවිච්ච සෙල්ලිපි තියෙනවා. ඒ නිසා ලේඛන කලාව කියන එක ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පටන් ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඒ වෙනකොට තිබිච්ච බවට සාධක වුණ තරම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලේඛනගත වුණේ නැහැ කියන එකට තොරතුරු වැඩි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී. ඉතින් ඒ නිසා බාහනක පරපුර වශයෙන් තමයි මේක පවත්වාගෙන ඉන්නේ. සංයුත්ත නිකාය ලබා දෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට, දීඝ නිකාය ලබා දෙනවා කාශ්‍යප මහරහතන් වහන්සේට, ඇතුළු සංඝ පිරිසට, මජ්ක්‍ධිම නිකාය සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට, අංගුත්තර නිකාය මට මතක හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේ
මට ඒක සමහරට ඒකේ මතකය එහෙට මෙහෙට වෙන්නට පුළුවන්. ඔය 4 දෙනාට තමයි කාශ්‍යප, අනුරුද්ධ, ආනන්ද සහ සාරිපුත්ත සාමිනාස්සගේ ශිෂ්‍ය පරපුරට තමයි මේක ලබා දෙන්නේ. ඉතින් එතනදී අභිධර්ම පිටකේ ලබා දුන්න කාටද ලබා දුන්නේ කියන එක ගැන තොරතුරක් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා බොහෝ විද්වතුන් අතර ඒක සම්බන්ධයෙන් මතිමතාන්තර ඇති වෙනවා. ඒකත් එක් ප්‍රබල කාරණයක් ඒ තොරතුරු සඳහන් නොවීම සම්බන්ධයෙන්. ථේරවාදයේ ඇතුලේ තියෙන තොරතුරු තමයි ඒක අමුතුවෙන් ලබා දෙන්නට හේතුවක් වුණේ නැහැ. සහ ඒක විශේෂයෙන්ම පැවරිලා තිබුණා කියලා සලකන්නට පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිරිසට, ශිෂ්‍ය පිරිසට හෝ මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට. මොකද ගෝසිංගසාල සූත්‍රයේදී මුගලන් මහරහතන් වහන්සේ ආභිධර්මික භික්ෂුන් වහන්සේලාගේ අභිධර්මික භික්ෂුවගේ වටිනාකම කියන එක විශේෂයෙන් සඳහන් කරපු නිසා. නමුත් කිසිදු පොතක සඳහන් වන්නේ අභිධර්ම පිටකය අහවල් භික්ෂුන් වහන්සේට බාර දුන්නායි කියලා. නමුත් අත්තසාලනී අටුවාවට අපිට එනකොට අභිධර්මය කොහොමද පරපුරෙන් පවත්වාගෙන ආවේ කියන ලේඛනය අපිට හම්බ වෙනවා. ලංකාව දක්වා ඒක කොහොමද අරගෙන ආවේ කියන. ඉතින් ඒ වගේ තොරතුරු වලින් තමයි අභිධර්ම පිටකයේ පැවැත්ම ගැන සඳහන් කරලා තියෙන්නේ. විනය පිටකය උපාලි මහරහතන් වහන්සේට ලබා දුන්නා කියන එක තමයි තියෙන්නේ. අභිධර්ම පිටකයේ තොරතුරු සම්බන්ධයෙන් ථේරවාදයේ තියෙන වගේ අදහසක්, ඒ වගේම බාහිර මතිමතාන්තරවල බාහිර කියන්නේ සහ ඒක ගැන වෙනම කෝණකින් බලන අතර විවිධ අදහස් තියෙනවා. ඒක වෙනම මාතෘකාවක්, ඒක සාකච්ඡා කිරීම. එතකොට පළවෙනි සංගායනාව මේකයි. ඊළඟට පළවෙනි සංගායනාවෙන් පස්සේ අවුරුදු 100ක් වගේ කාලයක් යනකොට ඒ අවුරුදු 100 සම්බන්ධයෙන් එක එක විද්වතුන් අතර කාලවල වෙනස් අදහස් තියෙනවා. මොකද සම්ප්‍රදාය හැටියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ ක්‍රිස්තු පූර්ව 500 ගණන් වලදී. නමුත් සමහර රජවරුන්ගේ කාල වකවානු ගැන සාකච්ඡා කරාම සමහර විද්වතුන්ගේ අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 400 ගණන් වලදී පිරිනිවන් පෑවා කියන එකට. ඒ නිසා ඒ සම්ප්‍රදාය අනුකූලව අපි ගියාම අවුරුදු 100ක් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වුණාම තමයි දෙවනි සංගායනාව කියන එකේ අවශ්‍යතාවය හම්බ වෙන්නේ. ඒ දෙවනි සංගායනාවේ අවශ්‍යතාවය හම්බ වෙන ප්‍රධානම සාධකයේ ලෙස හම්බ වෙන්නේ අපිට වජ්ජිපුත්තක නැත්නම් වජ්ජි රට ජීවත් වෙච්ච වජ්ජිපුත්තක කියන ස්වාමින් වහන්සේලා විසින් අනුගමනය කරන්නට යෙදුණු විනය කරුණු 10ක් සම්බන්ධ. ඒක නිකන් දස අකපවස්තු කියලා. විනය කරුණු 10ක් සම්බන්ධයි. සාමගාම සූත්‍රයේ හැටියට විනය කරුණු සම්බන්ධයෙන් ඇතිවෙන මතිමතාන්තරයේ සුළුපටු වුණත් ධර්මයේ සම්බන්ධ මතිමතාන්තරයේම බලවත් වුණත් මෙතනදී වජ්ජිපුත්තක ස්වාමීන් වහන්සේලා විසින් ඊටාම බලවත් ශික්ෂාපද කිහිපයක්, ඒ කියන්නේ ඊටාම ප්‍රධාන ශික්ෂාපද කිහිපයක් ප්‍රධාන කියන එකේම අදහස් කරේ සග්ගාදිශේෂ පරාජිකා කියන අර්ථයට යනවා නෙවෙයි. නමුත් භික්ෂුත්වයට බලපාන ශික්ෂාපද කිහිපයක්ම උල්ලංඝනය කරන්නට තියෙනවා. ප්‍රධානම එකක් තමයි මුදල් පරිහරණය. තව එකක් තමයි සුළු ප්‍රමාණයෙන් රාභවට පැත්තිච්ච පානකයන් පානය කරන්නට අනුදැන වැදෑරීම. ඒ වගේම තමයි ඉරවරට ගිහිල්ලා අඟල් දෙකක් ඉරවරට යනකම් විකාල භෝජනය ලෙස අපි සලකන ශික්ෂාපදය ලිහිල් කර ගැනීම. ඒ වගේම පවාරණය වෙච්ච කෙනෙක් තවත් ගමකට ගිහිල්ලා ඒ භෝජනය වැළඳීමට අවස්ථාව ලබා ගැනීම ආදී වූ ශ්‍රමණ ජීවිතයට බලපාන සුරාපානය, විකාල භෝජනය, ජාතරූප පටිඝානය කියන මේ තුන දස ශික්ෂාපද වලට වඩා ගිහියන්ට පවා ඇතින සාමණේරයන්ට පවා හිමි වෙන ශික්ෂාපද 10ක්. ඒ තුනේ ලිහිල් භාවයක් ජාතරූප රජතේ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකුත්, විකාල භෝජනයේ කාලය පොඩ්ඩක් වැඩි කර ගැනීමකුත්, සුරාපානය කියන එකේ මුල් අවස්ථාවේ ඒ සුරා ඝණයට යන ඊටාම පොඩි වෙලාවක්, කියන්නේ සම්පූර්ණ සුණාව නෙවෙයි, ඒ යම් තරමක් පැසිච්ච සුරාපානය කිරීමට අවසර ලබා ගැනීමත් කියන ශික්ෂාපද ටික ලිහිල් කර ගන්නවා. ඊට අමතරව 10ක් තියෙනවා. ඊට පස්සේ ඒක තව එකක් තමයි විශේෂයෙන්ම විනය කර්ම වලට බලපාන එක සීමාවක භික්ෂුන් වහන්සේලාගෙන් පසුව ඡන්දය ගන්න කැමැත්තෙන් විනය කර්ම සිද්ධ කිරීම කියන දේ කරනවා. ඒක විනයානුකූලව බැලුවොත් ඉතාම බරපතල දෙයක්. මොකද විනය කර්ම අසිද්ධ භාවයට පත් වෙනවා. ඒතර උපසම්පදා ආදී දේවල් පිළිබඳ ලොකු ප්‍රශ්න මතුවෙන ආදී ඒ තීරණයක් ඒ අරගෙන තියෙනවා. ඉතින් මේක තව කෙනෙක්ට වෙන ක්‍රමයකට මේක ගැන හිතන්නටත් ඉඩ තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට ලබා දෙනවා අවස්ථාවක් අවශ්‍ය නම් සංඝයා වහන්සේලා කුද්ධානුකුද්දක ශික්ෂාපද වෙනස් කර ගැනීමට අවකාශ තියෙනවා කියන එක. ඒතර මේ කුද්ධානුකුද්දක ශික්ෂාපද මොනවද කියන එක ආනන්ද ස්වාමීන් වහන්සේට විමස ගන්නට බැරි වෙනවා තථාගතයන් වහන්සේගෙන්. මොකද උන්වහන්සේ ඊටාම දැඩි ශෝකයකින් පෙළෙනවා. තමන් වහන්සේගේ දයාබර ශාස්ත්‍රුන් වහන්සේ තව ටික මොහොතකින් පිරිනිවන් පානවා කියන එක පිළිබඳව ඒ සිතවිල්ල නිසා. ඒ නිසා උන්වහන්සේට ඒක විමස ගන්න බැරි වෙනවා. ඒක පළවෙනි සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත එල්ල වෙන්නා වූ එක්තරා චෝදනාවක්. ඇයි මේ කුද්ධානුකුද්දක ශික්ෂාපද ගැන විමසුවේ නැත්තේ කියලා. ඒක චෝදනා 5ක් හිමි වෙනවා. ඒක ටිබෙටියන් සමහර සම්ප්‍රදායවල චෝදනා 7ක් දක්වා ඒක දක්වලා තියෙනවා. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා කුද්ධානුකුද්දකේ අවශ්‍ය නම් වෙනස් කරගන්නට. ඒ නිසා මේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා ඒ අර්ථයෙන් සම්මුතිය ඒ කතිකාවතකින් තමයි වෙනස් කරගෙන තියෙන්නේ. කතිකාව කියන්නේ සියලු දෙනාම සමූහයක් ලෙස ඒක අනුගමනය කරමින් ඉන්නවා. කාකණ්ඩ පුත්ත යස කියන මහරහතන් වහන්සේ
ඒ වජ්ජි දේශයට ගියපු වෙලාවෙත් තමයි මේ ප්‍රශ්නේ දකින්නේ. ඒ නිසා ඒක සම්මුතියට සම්මත කරගත්තා වෙන්නට පුළුවන්. කෙසේ නමුත් ඒක ඒ ප්‍රදේශයෙන් භික්ෂුන් වහන්සේලා එක ලෙස අනුගමනය කරන ක්‍රියාපටිපාටියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කුද්ධානුකුද්දක වෙනස් කරගත්තා කියලා කෙනෙක් තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒකෙදී ওই ජාතරූප රජතේ පිළිගැනීම, ඒ කියන්නේ මුදල් පරිහරණය වගේ ඒවා කිසිම ආකාරයකින් කුද්ධානුකුද්දක ගණයට අමාරුයි. මොකද ඒවා සූත්‍ර ගණනාවක බුදුරජාණන් වහන්සේ ඉතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා. ඉතින් ඒ කුද්ධානුකුද්දක ශික්ෂාපද වශයෙන් සැලකුවා කියලා කෙනෙක්ට තර්කයක් ගේන්නට පුළුවන්. නමුත් ඒකේ තියෙන සමහර ශික්ෂාපද නම් ඒකේ හිතා ගන්නට පුළුවන් කමක් නැහැ කියන උදාහරණයකට අදසක නිසීදනයක්. ඒ කියන්නේ වටේ මේ බෝඩර් එකක් නැති නිසීදනයක් පාවිච්චි කිරීම වගේ ඒවා සැබවින්ම කුද්ධානුකුද්දක ලෙස පේනවා. මම ඒකෙන් උත්තරයක් දෙන්නේ නැහැ පේනවා කියලා. නමුත් ජාතරූප රජතේ වගේ ඒවා ශික්ෂාපද ගත්තා මේවා ඊටාම ප්‍රබල ශික්ෂාපද ශ්‍රමණත්වයට බලපාන. ඒ නිසා ඒ තර්කය තරම් ලේසි නැහැ ඒක සාධාරණීකරණය කිරීමට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කුද්ධානුකුද්දක වෙනස් කර ගැනීමට අවකාශය සැලසුවත් පළවෙනි ධර්ම සංගායනාවේදී කාශ්‍යප මහරහතන් වහන්සේ රහතන් වහන්සේලාගෙන් මේක විමසුවාට පස්සේ උන්වහන්සේලා කුද්ධානුකුද්දකයේ පිළිබඳ නානා අදහස් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මොකද ඒක පටිසම්භිදා ප්‍රාප්ත වෙච්ච උත්තමයන්ට ඒක නානා ක්‍රමයකට ධර්මයේ විවරණය කරන්න පුළුවන් නිසා ඒකෙන් හේතු ගන්නවා මේ කුද්ධානුකුද්දකේ හරියට තීරණය කරගන්නට අපහසු කියන එකත් ඒකෙන් හේතු ගැන්වෙනවා අපිට. ඒ වෙලාවේ කාශ්‍යප සානහස කියන්නේ මේක අපිට දැනට තීරණය කරගන්නට බෑ සහ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු ගමම්මයි මේක සිද්ධ වෙන්නේ ලෝකයාගෙන් ලොකු අපවාදයකට ලක් වෙන්නට පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පානකම් බලන් හිටියා ශික්ෂාපද ලිහිල් කර ගැනීමට. ඒ නිසා පනවපු දෙයක් අලුතෙන් ඉවත් කර ගැනීමටත් නොපවණු දෙයක් පනවා ගන්නටත් නුසුසුයි කියලා ඥාතියක් තියලා විනය කර්ම ශීර්ෂයෙන් රජගහනුවරදී යම් තීරණයක් ගන්නවා සංඝ ස්ථවිරයන් වහන්සේ ලෙස වෙනස් කර ගන්නට එපායි කියලා. නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය මිලිඳු රජුරු විමසන අවස්ථාවේදීත් නාගසේන ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාසය උනේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ දේ කරයි කියන අදහස පෙරදරි කරගෙන උන්වහන්සේ ඒ අදහස් පෙරදරි කරගෙන මේ දේ ප්‍රකාශ කරා. ඉතින් කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඒක ඉඩ බැහුවා කියන එක. නමුත් ඒක කෙතරම් දුරට ඒකම අපිට ස්ථාවර කරගන්න පුළුවන්ද කියන එක ගැටලුව. මොකද පනවාගත්ත දෙයක් ඉවත් කරගන්න නැහැ කියන එකම නම් අපි තීරණය කරේ බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක්ම තමයි කුද්ධානුකුද්දක අවශ්‍ය නම් ඉවත් කරගන්නට පුළුවන් කියන. ඒ නිසා ඒක රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මගේ පෞද්ගලික අදහස රහතන් වහන්සේ කෙනෙක්ට ඒක ඉවත් කර ගැනීම රහතන් වහන්සේ කෙනෙක් විසින් ඒක ඉවත් කර ගැනීම කෙතෙක් දුරට ශාස්ත්‍රූන් වහන්සේගේ තීරණයකට සමානද කියන ගැටලුව විමසන්නට තියෙනවා. නමුත් අපි ථේරවාද සම්ප්‍රදාය තුළ ඒ රහතන් වහන්සේ විසින් ගන්නා ලද තීරණය ඊටාම ගරු කොට සැලකෙමින් ථේරවාද සම්ප්‍රදාය තුළ එදා මෙදා තුර මේ වෙනකන් කිසිදු ශික්ෂාපදයක් ලිහිල් නොකර ගැනීමට ඒ ථේරවාද සම්ප්‍රදාය අනුගමනය කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම බැමිණිතිය සෑය අවස්ථාවේදී දුර්භික්ෂයේදී ඇතිවෙච්ච ඒ ශික්ෂාපද එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ලිහිල් කරලා දීපු නැවත තර කරපු ඒ ශික්ෂාපදේ පවා ලිහිල් කර ගැනීමට පෙළඹෙන්නේ නැහැ ස්වාමින් වහන්සේලා ඒ දුර්භික්ෂ සමයේදී පවා. ඒ නිසා නමුත් එක මෑත කාලේදී එක තැනකදී මේ කුද්ධානුකුද්දකයක් වෙනස් කරගත් අවස්ථාවක් හම් වෙන අපිට තායිලන්තයේදී. ඒ තායිලන්තේ සහ බුරුමේ කියන රටවල් දෙක අතර ලොකු යුද්ධයක් ගිහිල්ලා අයෝධ්‍යාව විනාශ කරනවා බුරුමෙන් ඇවිල්ලා. ඒ වෙලාවේදී බෞද්ධයෝ වශයෙන් තමයි ආක්‍රමණය කරන්නේ. නමුත් අවාසනාවකට ඒ යුද්ධයක් වෙන ක්‍රූර අවස්ථාවේදී බුදු පිළිම බෞද්ධ සිද්ධාස්ථාන සියල්ල වනසමින් විනාශ කරමින් තමයි යුද්ධය සිද්ධ වෙන්නේ. ඒ යුද්ධයක් වෙන අවස්ථාවකදී තමන්ගේ ආගම ධර්මය කියන එකවත් සිතට නැගෙන්නේ නැහැ. තායි මිනිසුන් තායි හමුදාව ලාවෝ රට ආක්‍රමණය කරන අවස්ථාවේ මේ වගේම විලෝමයක් කරලා බුදු පිළිම ආදී විනාශ කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ විනාශ දැකලා තියෙනවා ඇස් දෙකටම. ඉතින් ඒ වෙලාවේදී බුරුම ජාතික ස්වාමීන් වහන්සේ බුරුම ජාතික සෙබළුන් ඔත්තුකරුවන් ලෙස තායිලන්තයට එන්නට පටන් ගන්නවා සිවුරු දාගෙන. ඒතර ඒ වෙලාවේදී භික්ෂූන් කවුද ඔත්තුකරුවන් කවුද කියන එක හොයාගන්නට බැරි වෙලා නිර්පරාදී භික්ෂුන් වහන්සේලාව ඝාතනයට ලක් වෙනවා තායි හමුදාව විසින්. ඒ නිසා මේ ප්‍රශ්නේ දැක්ගත්තට පස්සේ මේ ජීවිතාන්තරය වළක්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා අපිට ඇහිබැම ගාන්නට නැත්නම් ඇහිබැම ෂේව් කරන්නට කපන්නට ඉඩක් නැහැ භික්ෂුවට. නමුත් ඒ වෙලාවේදී මේ හඳුනා ගැනීම සඳහා තායිලන්ත භික්ෂුන් වහන්සේලා තීරණයක් ගන්නවා ඇහිබැම කපන්නට. ඒ ගත්ත තීරණය අඩ ඊට පස්සේ ඔත්තුකාරව සිවුරු දාගෙන එනකොට ඇහිබැම තියනවා නම් තායි භික්ෂුවක් නෙවෙයි බුරුම ඔත්තුකාරයෙක් කියන සංඥාවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්ප්‍රදාය තමයි අද වෙනකුණුත් තායිලන්තේ ඇහිබැම කපන්නට යොදාගෙන තියෙන්නේ කියලා මම ඒක තායිලන්තේ ඉන්නකොට අපිට ප්‍රකාශ කරේ එහෙමයි. මම ඒක පොත්පත්වල දැකලා නැහැ. නමුත් එහෙම තමයි මේ සම්ප්‍රදායේ ඒ කරුණ කතා කරන්නේ. ඒ තමයි කුද්ධානුකුද්දක වෙනස් කරගත් එක අවස්ථාවක් ලෙස අපිට දක්වන්නට පුළුවන්. රටක් වශයෙන් යුද්ධයකට මුහුණ දීපු අවස්ථාවක සංඝයා වහන්සේලාගේ ජීවිත අන්තරායක් පැමිණිච්ච නිසා
ඒකෙන් ගැලවෙන්නට යොදාගත්ත එක්තරා මොහොතක්. ඊට පස්සේ දැන් මේ දස අකප වස්තුව අනුගමනය කරන වජ්ජි දේශේන භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේදී තරුණ කියලා කියන්නේ ජව සම්පන්න රහතන් වහන්සේ කෙනෙක් කාකණ්ඩ පුත්ත යස ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයට ගියාම මේ දස අකප වස්තුව මේ අවඩ 10 දකින්න. ඒ දැකපු වෙලාවේදී උන්වහන්සේ විශේෂයෙන්ම ජාතරූප රජත පටිග්ගහණය. ඒ කියන්නේ මිලමුදල් පරිහරණය, මිලමුදල් පිළිගැනීම කියන එක සම්බන්ධයෙන් ලොකුවට ඒකේ වැරද්ද උන්වහන්සේ දකිනවා. අවසානයේදී මිනිසුන්ට ඒකේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. ඒ වජ්ජික පුත්තක භික්ෂුන් වහන්සේලා කිපිලා උන්වහන්සේට උක්කේපනීය කර්මය සිද්ධ කරන්න යන වෙලාවේදී උන්වහන්සේ ඊර්ධිය පාවිච්චි කරමින් අහසින් වැඩම කරලා තවත් විශේෂ රහතන් වහන්සේලා කිහිප දෙනෙක්ම එකතු කරගෙන රේවත ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරගෙන සබ්බකාමී ස්වාමීන් වහන්සේව මුණ ගැහිලා උන්වහන්සේලා සමග එකතු වෙලා මේ දසකප වස්තු විනිශ්චය කරනවා. ඒ වෙලාවේදී උභාහිකාවක් දාලා, ඒ කියන්නේ සංඝයා වහන්සේලා එක් සියලු දෙනාම රැස් කරලා තීරණයක් ගන්න උත්සාහවත් වෙනවා. නමුත් එන ලොකු කාලගෝට්ටියක් බවට පත් වෙනවා. හැම දිනම කෑ ගහ ගන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රාචීන සහ පශ්චිම ප්‍රදේශවලින් හතර භික්ෂුන් වහන්සේලා සංඝ ස්ථවිරයන් වහන්සේලා ප්‍රධාන ස්ථවිරයන් වහන්සේලා හතර දෙනා තෝරලා උන්වහන්සේලා උභාහිකාවක් කියන තීරණයට එනවා. උභාහිකාවක් කියලා කියන්නේ එතන මොකද්ද ධර්මයේ හරි මොකද්ද ධර්මයේ වැරදි කියන තීරණයට පැමිණීමක්. ඒ නිසා ඒ කරුණ තීරණයේ උභාහිකාවකින් 8 දෙනා එකතු කරගෙන ඊට පස්සේ සියලු දෙනාම වෙන තැනකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ නැති තැනකට ඒ 8 දෙනා වහන්සේලා ගිහිල්ලා මේ කරුණු 10 සාකච්ඡා කරලා ධර්ම විනයට අනුකූල භාවය මේක විමසනවා. ඒකෙන් 9 මාරක් 10න් 9 මාරක් විනයට අකප ලෙසත් ඒක දිනවා කප්පති ආචින්න කප්පෝ. ඒ කියන්නේ ආචාර්යයන් වහන්සේලා විසින් පුරුදු කරගෙන ආපු ක්‍රියාපිළිවෙත් තියෙනවා නම් ඒවා ඒකේ ලෙසටම පුරුදු කරගත යුතුයි කියන අදහසක් තිබුණා. ඒකෙදි දෙන තීරණය තමයි ආචාර්යයන් වහන්සේලා විසින් උනත් අවිනය වැඩක් වැරදි දෙයක් පුරුදු කරගෙන ආව නම් ඒක පුරුදු කිරීම වැරදි, හරි දෙයක් පුරුදු කරගෙන ආව නම් ඒක පුරුදු කිරීම හරි කියන විදියට එක කරුණක භාගයක් නිවැරදි ඒක ඒ ලෙසට ඒ කියන්නේ නිවැරදි නම් ඒක අනුගමනය කිරීම හරි, වැරදි නම් අනුගමනය නොකළ යුතුයි කියලා ඒකට විභජ්‍යවාදී උත්තරයක් ලබා දෙනවා. ඉතිරි 9ම එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. ඒ 9 වැරදි කියන එකේ 9 විනයට අකපයි අනුලෝමයි කියලා ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී ඊට පස්සේ මේක ප්‍රකාශ කරනවා නැවත සංඝයාට. ඒ වෙලාවේදී බොහෝ පිරිසක් අපේ පොත්පත්වල දැක්වෙන පරිද්දෙන් බොහෝ පිරිසක් මෙම කරුණට එකඟ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සංඝයා අතර ලොකු බිඳීමක් ඇති වෙනවා. ඒක සංඝ බෙහෙදයක් නෙවෙයි. ඒ සංඝයා වහන්සේලා පිරිසක් ඒ සංඝ ස්ථවිරයන් වහන්සේලාගේ මතය පිළිගන්නේ නැතුව වෙනම කොටසක් ලෙස කැඩී ගිය අවස්ථාවක් ලෙසයි දක්වන්නේ. එතකොට ඒ වෙලාවෙදි තමයි සංඝයා අතර ප්‍රධාන බෙදීම ලෙස අපි අර්ථකථනය කරන්නේ. කොටස් දෙකකට සංඝයා බිඳෙනවා. ඒ කොටස් දෙස ප්‍රධාන වශයෙන් අපි කියන්නේ මහා සංඝික සහ තේරවාද කියන නිකාය කොටස් දෙකකට කැඩෙනවා. එතකොට මේ තේරවාදය කියලා කියන්නේ දසකප වස්තු නොපිළිගත්ත තෙරුන් වහන්සේලා 8 දෙනා ප්‍රමුඛ කරගත් ඒ ආවාදයට එකඟ වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිස අර 10 ඒ මතේ පිළිගන්නට බැරිව බිදී ගිය කොටස තමයි මහා සංඝික ලෙස අර්ථකථනය කරලා තියෙනවා. ඊට පස්සේ මේ මහා සංඝික පිරිස වෙනම ප්‍රදේශයකට ගිහිල්ලා වෙනම දැන් මේ තේරවාද පිරිස ඊට පස්සේ මේ තීරණයෙන් පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වුණා සංඝයා අතර කියලා නැවත ධර්ම සංගායනාවක් සිද්ධ කරනවා විශාලා මහනුවර. ඒකෙදිත් අනුග්‍රහය ලැබුණා කියලා සඳහන් වෙන්නේ කාලාසෝ කියන රජුරුවන්ගෙන්. රජුරුව මුලින්ම අධර්ම පක්ෂයේ ගන්නට යන විට රජුරුවන්ගේ සහෝදරියක් වෙන රහත් භික්ෂුණියක් පැමිණිලා රජුරුවන්ට කරුණු කාරණා පෙන්වා දීලා රජුරුවන්ව යහ මාර්ගයට ගත්තා කියන එක අපේ පොත්පත්වල දක්වලා තියෙනවා. මේ මහා සංඝික පිරිස රාජානුග්‍රහය නොලැබී වෙන ප්‍රදේශයකට ගිහිල්ලා විශාල පිරිසක් ඒ සංගායනාවක් නැවත සිද්ධ කරනවා. ඒකෙදී අපේ පොත්පත්වල දැක්වෙනවා මේ මහා සංඝික කියන පිරිස විශේෂයෙන් අභිධර්ම පිටකය ඉවත් කරලා ඊළඟට විනය පිටකයේ පරිවාරය, හැබැයිම කිව්වොත් එම් පරිවාරය කියන එක සාමාන්‍යයෙන් පරිවාර ග්‍රන්ථය කියන එක තියෙන ප්‍රධාන මතයක් තමයි ලංකාවේ ලියුණා කියන අදහස. ඉතින් ඒ පරිවාරය කියන පොත ඉවත් කරා ඊළඟට පටිසම්භිදා මාර්ගය සහ නිද්දේශපාලිය සහ ජාතක සමහර පොත්වල තියෙනවා ඇතම් ජාතක කියලා, සමහර ඒවාල තියෙනවා ජාතක කියලා. ඒ පොත් ඒ ටික ඉවත් කරලා තමයි ඔවුන්ගේ ධර්ම කොටස් ටික සකස් කරගන්නේ. ඒ නිසා අභිධර්ම පිටකය, විනය පිටකයේ පරිවාර පාළිය, නිද්දේශපාලිය, පටිසම්භිදා මාර්ගය සහ ඇතම් ජාතක ඉවත් කරගත්තා මේ මහා සංඝික කියන කොටස. ඒක ඇතම් ජාතක සමය ගන්න. මොකද ඊට පස්සේ අපි බෙදීම් වලදී අපිට හම්බ වෙනවා සමහර ජාතක ඒ පිරිස අතර ඉතිරිලා තියෙන නිසා ඇතම් ජාතක කොටසක් ඉවත් කරගෙන තියෙනවා මේ මහා සංඝික පිරිස. මේක තමයි අපිට සාමාන්‍යයෙන් ථේරවාද සම්ප්‍රදායෙන් අපිට ලැබෙන තොරතුරු. මේ දස වස්තුව නිසා
මේ සංඝයා අතර බෙදීම සිද්ධ වුණා. නමුත් අපිට ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට අපේ ථේරවාද පොත්පත්වල අටුවාවල සහ ටීකාවල සහ මහාවංශ ටීකාවෙත් යම් තොරතුරු තියෙනවා. මහාවංශයේ දීපවංශයේ ආදී පොත්වල සහ ඒ ටීකාවේ. ඊට අමතරව අපිට නිකාය ભેදයේ සම්බන්ධයෙන් හමු වෙන තොරතුරු වලින් විශේෂයෙන් මේ ලේඛන සඳහන් කර තියෙන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඉන්නවා අන්‍ය නිකායවල ථේරවාදයෙන් අන්‍ය. එක්කෙනෙක් තමයි වසුමිත්‍ර. අනිත් භාවාචාර්ය සහ විනීත දේව. මෙන්න මේ කියන ස්වාමීන් වහන්සේලාගේ මේ ආචාර්යවරුගේ මේ භාවාචාර්ය ගිහි කෙනෙක්ද පැවිදිද කියලා මට ඒක තොරතුරු මම දන්නේ නැහැ. විනීත දේව සහ වසුමිත්‍ර කියන්නේ සැබවීම ස්වාමීන් වහන්සේලා. ඒ උන්වහන්සේලා ඒ ආචාර්යවරුන්ගේ පොත්වලින් අපිට ගොඩාක් හම්බ වෙනවා මේ නිකාය සම්බන්ධයෙන් තොරතුරු. ඊට අමතරව ඒ වගේම අපිට චීන භාෂාවෙන් ලියවිලා තියෙන පොත් තියෙනවා, සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන පොත් තියෙනවා, පාලි භාෂාවෙන් ලියවිලා තියෙන පොත්. මේවා තමයි සාමාන්‍යයෙන් ඒ නිකාය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට විද්වතුන් අධ්‍යයනය කරන පොත්. දැන් මේ මහා සංඝික කියන පිරිස විචාල පිරිසක් වුණා ථේරවාදීන්ට අමතරව. මේ මහා සංඝික කියන පිරිස නැවත කොටස් සාමාන්‍යයෙන් සඳහන් වෙනවා 6කට බෙදුණා කියලා. නමුත් ඒ කොටස් සංඛ්‍යාවේ යම් වෙනස්කම් තියෙන්නට පුළුවන් තියෙන තොරතුරු අනුව. ථේරවාදීන් කොටස් 12කට කැඩෙනවා. අවසානයේ අශෝක අධිරාජ්‍ය බලයට එනකොට නිකාය 18කට මේ එක සංඝ සමාජය බුදුරජාණන් වහන්සේගේ සංඝ සමාජයේ නිකාය 18ක් දක්වා බෙදිලා ගිහිල්ලා තියෙනවා. මම අද මේකෙදි විශේෂයෙන් අවධානය දෙන්නේ මේ මහා සංඝික කියන පිරිස. දවස් කිහිපයක් එකට අවධානය දෙයි මේ මහා සංඝික කියන පිරිස සම්බන්ධයෙන්. එතකොට ඒකෙදි දැන් අපි ථේරවාද පොත්වල හැටියට දස අකප වස්තුවක් නිසා මේ බෙදීම සිද්ධ වුණා කියන එක තමයි පිළිගත්ත මතය. නමුත් සමහර ග්‍රන්ථවල සඳහන් වෙනවා මහාදේව භික්ෂුවකගේ මත පහ කියලා අදහසක්. මහාදේව භික්ෂුවකගේ මත පහ. මත පහ. මහාදේව ස්ථවිරයන්ගේ මත පහ. මේ මහාදේව ස්ථවිරයන් කියලා කියන්නේ මතුරා කියන නගරයේහි බ්‍රාහ්මණ වෙලෙන්දෙකුගේ පුත්‍රයෙක්. උන්වහන්සේ පාටලීපුත්‍ර නුවර කුකුටාරාමයේ අශෝකාරාමයේ කුකුටාරාමයේදී පැවිදි වෙලා පස්සේ විශේෂ සංඝ ස්ථවිරයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ ගේන මත අදහස් පහක් තියෙනවා. ඒ අදහස් පහ තමයි රහතන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන අදහස් පහක්. මේ අදහස් පහ මොන අදහසකින් එළියට ආවද සහ ඒකේ ධර්ම විනය සම්බන්ධයෙන් තියෙන පදනම මොකක්ද කියන එක වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම මේ අදහස් පහ ආවේ කාලේ තිබිච්ච යම් සමාජීය නැත්නම් සංඝ සමාජය ඇතුළේ තිබිච්ච යම් දේවල් වලට විරුද්ධවද කියන එකත් විමසිය යුතුයි. සමහර විද්වතුන් එහෙමත් ඒක අර්ථකථනය කරනවා. මොනවද මේ මත පහ? මේ මත පහම අපිට කතාවස්තුවේදී අපිට හම්බ වෙනවා. විශේෂයෙන්ම කතාවස්තුවේ දෙවන පරිච්ඡේදයේ නැත්නම් දෙවනි වර්ගයේදී මුල් කරුණු පහම එන්නේ මේ මහාදේව ස්ථවිරයන් වහන්සේ ඉදිරිපත් කරපු මත පහ. ඒක මහාදේව ස්ථවිරයන්ගේ මත පහ කියලා දක්වන්නේ නැහැ පාලි අටුවාවල. නමුත් මේ මත පහ අන්‍ය ලබ්ධිකයන් කියලා අන්‍ය නිකායවල මත පහක් ලෙස දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි අත්ති රාගෝ අරහතෝ. රහතන් වහන්සේට රාගය ඇත. මේක තමයි සාමාන්‍යයෙන් අපිට හම් වෙන කරුණ ඒ බාහිර පොත්වත් වලින්. නමුත් කතාවස්තුවේදී මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අත්ති අරහතෝ සුක්ඛ විසට්ටි. ඒක පාලියෙම ලියුවොත් මම. එතන මේ අත්ති අරහතෝ සුක්ඛ විසට්ටි කියලා කියන්නේ රහතන් වහන්සේට ශුක්‍ර මෝචනයක් සිද්ධ වෙනවද? දැන් රහතන් වහන්සේට රාගය නැහැ කියන එක පිළිගත්ත කරුණක්. ඒක හැම නිකායකම පිළිගත්ත කරුණක්. ඒ නිසා මේ රහතන් වහන්සේට රාගය ඇත කියනවට වඩා මේ කරුණ ගේන්නට සුදුසුයි කියලා මම හිතන්නේ රහතන් වහන්සේට ශුක්‍ර මෝචනයක් සිද්ධ වෙයි. මේක තමයි කතාවස්තුවේ අපිට හම්බ වෙන මාතෘකාව. කතාවස්තුවේ හම්බ වෙන මාතෘකාව. නමුත් පොත්වල දක්වලා තියෙන රහතන් වහන්සේට රාගය ඉතිරිව ඇත කියන අදහසින්. ඒතකොට මේ කතාවස්තු වෙන එක තමයි සමහර රහත්යයි සම්මත භික්ෂුන් වහන්සේලා අදිමානික තමන් වැරදියට හිතාගෙන ඉන්නවා රහත් කියලා. නමුත් රාත්‍රියේදී නිින්දේදී ශුක්‍ර මිදෙනවා. ඒ කියන්නේ ශුක්‍ර ධාතුව පිට වෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ධ්‍යානලාභියට සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකෙදී වෙන දෙවිවරු ඇවිල්ලා වෙන දේවතාවුලු ඇවිල්ලා මේ දේ සිද්ධ කරාද කියන අදහස තමයි එතනදී වෙන දෙවිවරුන්ගේ බලපෑමක් මත සිද්ධ වුණා කියන එක තමයි එතනදී කතාව වෙන්නේ. නමුත් ඒ ථේරවාදීන්ගේ පිළිගත් අදහස තමයි රහතන් වහන්සේලාගේ ශරීරයෙන් ශුක්‍ර ධාතුව මිදෙන්නේ නැහැ. ශුක්‍ර ධාතුව නැහැ නෙවෙයි ශුක්‍ර ධාතුව තියෙනවා. නමුත් ඒ ශුක්‍ර ධාතුව මිදීමක් සිද්ධ වන්නේ
නැහැ කියන එක. ඉතින් නිසා මේ කතාවස්තු වෙන කරුණ තමයි ඒක. නමුත් අපිට හම්බ වෙන්නේ රහතන් වහන්සේට රාගයේ ඇත කියන මතයක් මහාදේව ස්ත්‍රීන් වහන්සේ ළඟ තිබුණා කියන එක. ඒ නිසා ඒක කොතෙක් දුරට මේ දෙක සමානද නැද්ද කියන එක වෙනම කරුණක්. මොකද රහතන් වහන්සේට ශුක්‍ර විසත්තියක් වේද කියන කතාවස්තු කතාවේදී අත්ති රාගෝ අත්ති අරහතෝ රාගෝ කියන ප්‍රශ්නයක් අහනවා. රහතන් වහන්සේට රාගය තියෙනවද කියලා. නමුත් මේ ප්‍රශ්නය ඔව් කියලා පිළිගන්නේ නැහැ කවුරු. රාගය නැහැ කියන එක තමයි නිකායන්තර මතය. ඒ නිසා මේ කරුණෙන් මොකද්ද ඇත්තටම අදහස් කරේ මහාදේව ස්ත්‍රීන් වහන්සේ කියන එක මට පැහැදිලිවම කියන්නට තේරෙන්නේ නැහැ. මොකද්ද එතනින් අදහස් කරේ කියලා. හැබැයි ඊළඟට එන කරුණු හතර පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එකක් තමයි රහතන් වහන්සේට අවිද්‍යාව ඇත. මෙතන රහතන් වහන්සේට අවිද්‍යාව ඇත කියන එකේ තේරුම තමයි ඒ ස්ථවිරයන් වහන්සේගේ අදහස වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය වහන පෙර බස භවයන් පිළිබඳ අනවබෝධයේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ අනවබෝධයේ වහන අවිද්‍යාව ගැන නෙවෙයි මේ කියන්නේ. මෙතන අදහස් කරන්නේ නෙය්‍යාවරණ ඉවත් වෙච්ච නැති නිසා. ඒ කියන්නේ සර්වඥත්වයට පැමිණිච්ච නැති නිසා රහතන් වහන්සේ කෙනෙක්ට වෙන කෙනෙක්ගේ නමක්, වයස, ප්‍රදේශයක නමක් ආදී පිළිබඳව දැනුවත් වීමක් නැහැ. ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාවෙන් කොටසක් අවිද්‍යාව යම් ප්‍රමාණයක අවිද්‍යාවක් උන්වහන්සේට ඉතිරි කියන එක තමයි මේ මහාදේව ස්ථවිරයන් වහන්සේගේ අදහස වෙන්නේ. ඒ වගේම රහතන් වහන්සේට සැකයයි තියෙනවා. රහතන් වහන්සේට සැකය ඇත. මෙතන මේ සැකය කියලා අදහස් කරලා තියෙන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව ත්‍රිවිධ රත්නයේ පිළිබඳව සැකය නෙවෙයි කෙනෙකුගේ නමක් පිළිබඳ සැකය, පාරක් පිළිබඳ සැකය ආදී සම්බන්ධයෙන්. ථේරවාද සම්ප්‍රදායේදී මේවා හඳුන්වන්නේ අපි පටිරූපක විචිකිච්ඡාව කියලා. ඒක රහතන් වහන්සේ කෙනෙක්ට තියෙනවා සැබවින්ම. නමුත් ඒ මහාදේව ස්ථවිරයන් වහන්සේ සහ නිකායේ අදහස වන්නේ පිළිගත් පසු කාලේ නිකායවල අදහස වන්නේ මේකට විචිකිච්ඡාව නැත්තම් සැකයයි නම් කළ යුතුයි කියන එක තමයි උන්ගේ අදහස වන්නේ. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව සහ සැකය මේ කතා කරන්නේ සාමාන්‍ය ධර්ම කෙරෙහි නොදැනුවත්කමද. රහතන් වහන්සේ කෙනෙක් ඕන කෙනෙක්ගේ නමක් දන්නේ නැහැ. ඒක නම නොදැනකමක් තියෙනවා. පාරක් දන්නේ නැහැ. ඒ වෙනවා සැකයක් තියෙන්න පුළුවන්, විමතියක් තියෙන්නට පුළුවන්. ඒක අපි සැබවින්ම අවිද්‍යාව හෝ විචිකිච්ඡාව ලෙස නම් කරන්නට යන්නේ නැහැ. ඒක විචිකිච්ඡාව ලෙස නම් කරන්නට යන්නේ නැහැ. නමුත් මෙතනදී ඒක ඒ ලෙස නම් කරනවා. ඒ නිසා ඒක වරදක් ලෙස ථේරවාදීන් අර්ථකථනය කරනවා. ඊළඟට තමයි අත්ති රහතන් වහන්සේට පරවිතාරණයක්. පරවිතාරණය කියන එකේ තේරුම තමයි වෙන අය විසින් ඈතර කරනවා. පරවිතාරණය. දැන් උදාහරණයකට බුදුරජාන් වහන්සේ බණ කියලා අපිව සසරෙන් ඈතර කරනවා. රහතන් වහන්සේ කෙනෙක් තා භික්ෂුවකට බණක් කියලා සසරෙන් ඈතර කරනවා. මේකට තමයි පරවිතාරණය කියලා. වෙන කෙනෙක් විසින් ඈතර කරනවා. රහත් වෙච්ච කෙනාවත් පරවිතාරණය කියන එකෙන් අදහස් කරලා තියෙන කතාවස්තුවට අනුව ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ට තව කෙනෙක්ගේ නමක් දන්නේ නැත්නම්, පාරක් දන්නේ නැත්නම්, සැකයක් තියෙනවා නම් වෙන කවුරු හරි ඇවිල්ලා තමයි කියලා මේක විසඳලා දෙන්නේ. ඒක තමයි පරවිතාරණය. ඒ කියන්නේ වෙන කෙනෙක් කියලා දෙනවා නෑ ඔහුගේ නම මේකයි. මේක තමයි පාර කියලා. ඒකත් ඒ මෝහයෙන් සැකයෙන් උන්වහන්සේව ඈතර කරනවා. මෝහයෙන් සැකයෙන් ඈතර කරනවා. මේ කතා කරන්නේ පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් නෙවෙයි. මේ සාමාන්‍ය ලෞකික ධර්ම සම්බන්ධයෙන් තියෙන කතාවක්. මෙන්න මෙතනදී ඇති වෙන ඊළඟ ගැටළු මේකෙදී ඊළඟට ගේන තර්කයක් තමයි මෙතනදී රහතන් වහන්සේලා කොටස් දෙකකට කඩනවා. රහතන් වහන්සේලා. මොකද්ද? සධම්ම කුසල රහතන් වහන්සේ පරධම්ම කුසල රහතන් වහන්සේ. සදම්ම කුසල රහතන් වහන්සේ, පරධම්ම කුසල රහසන් වහන්සේ. මෙතන ධර්මයේ සදම්ම පරධම්ම කියන දෙකේ අර්ථය තමයි සධර්මය කියලා කියන්නේ අරිහත් ඵලය. මට මතක හිටියට අරිහත් ඵලය. අරිහත් මාර්ගයේ හෝ ඵලය මට ඒක හරියට මතක නැහැ. අරිහත් මාර්ගයේ හෝ ඵලය දෙකම ගන්නට පුළුවන්. ඒ දෙක ලාභී රහතන් වහන්සේ. විශේෂයෙන් මෙන් අදහස් කරන්නේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. ප්‍රඥා විමුක්තයි කියලා කියන්නේ ශුෂ්ක විදර්ශනා ලාභීව එහෙම නැත්නම් යට ඒ කියන්නේ රූපාවචර ධානලාභීව කවුරු හරි රහත් වුණා නම් උන්වහන්සේ ප්‍රඥා විමුක්තයි කියලා දක්වනවා. පරධම්ම කියන එකෙන් මේ අදහස් කරේ සධම්ම වෙන්නේ අරිහත් මාර්ගඵලයන්නේ. එයින් අන්‍ය වෙච්ච අරූපාවචර ධානලාභී කෙනා තමයි රහතන් වහන්සේ පරධම්ම කුසල. උන්වහන්සේට තියෙන තව නමක් තමයි උබතෝ භාග විමුක්ත. උබතෝ භාග විමුක්ත කියනකොට අෂ්ට එක්කෝ අරූප ඒ කියන්නේ තේරවාදයේ හැටියට අඩුම තරමේ එක අරූප ධානයක් හෝ ලාභී. එක අරූප ධානයක් හෝ ලාභී.
උබතෝ භාග විමුක්ත කියන සංඛ්‍යාවට එනකොට. හැබැයි උබතෝ භාග විමුක්ත වූ පමණින් අභිඥා තියෙනවා කියලා නීතියක් නැහැ. නමුත් මෙතනදී ඒ අන්‍ය ලබ්ධිකයන් නිකායන්ගේ තර්කයේ වන්නේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේට අභිඥාලාභී පරසිට දැනගත හැකි විශේෂයෙන් අනුන්ගේ නම් ගම් ආදිය කියවිය හැකි තේරුම් ගත හැකි. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට ඒ අභිඥා බල හැකි වෙන්නේ නැහැ. ඒ හැකියාව බල හැකිවන්නේ. මෙතනදී තේරවාදීන්ගේ කෝණයෙන් බැලුවොත් ඊට පස්සේ ඒ නිසා ඔවුන්ගේ අදහස තමයි උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ. උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේට මේ කියන අවිද්‍යාව සැකය පරිවිතාරණේ නැහැ. මේක තියෙන්නේ සධම්ම කුසල රහතන් වහන්සේ. පරධම්ම කුසල රහතන් වහන්සේට නෙවෙයි සධම්ම කුසල රහතන් වහන්සේට. ඒ කියන්නේ අභිඥාලාභී නොවිච්ච සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක්ට අවිද්‍යාව තියෙනවා, සැකය තියෙනවා, පරිවිතාරණය තියෙනවා. මෙනාය විසින් උන්වහන්සේගේ සැකේ අවිද්‍යාව දුරු කළ යුතුයි, ඊතර කළ යුතුයි. මොනවා සම්බන්ධයෙන්ද? නාම ගෝත්‍ර ආදී සම්බන්ධයෙන්, එහෙම නැත්නම් තොරතුරු සම්බන්ධයෙන්, ගම් නියම් ගම්වල පාරවල් ආදී සම්බන්ධයෙන් තමයි මේ සැක හා නොහැකියාවන් නොදන්නකමවල් තියෙන්නේ කියන එක. නමුත් ථේරවාද කෝණයෙන් බැලුවොත් මෙතනත් පොඩි වෙනසක් තියෙනවා. දැන් ප්‍රඥා විමුක්ත කියනකොට චතුර්ථ ධානලාභී රූපාවචර චතුර්ථ ධානලාභී රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන්. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා අතර ඇතැම් කෙනෙක්ට අභිඥා තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ හේතුව සමහර විසුද්ධි මාර්ගයේ දැක්වෙනවා පෙර භවයන්හිදී විශේෂයෙන් ප්‍රගුණ කරපු විශේෂ අධිකාරියක් ප්‍රාර්ථනා සහිතව පැමිණෙන විශේෂයෙන්ම පෙර භවයන්හි ප්‍රගුණ කරපු අතරම කියන පෙර භවයන්ගේ ප්‍රගුණ කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට චතුර්ථ ධානයේ උපදවලා එයින් පුළුවන් අභිඥාව සඳහා පරිකර්මය සිද්ධ කරන්න. එහෙම නොකරපු එහෙම ඒ වගේ බොහෝ කාලයක් ළඟ භාවිත සිත් ඇති නැති කට්ටිය අනිවාර්යෙන් අරූප අර්ථ සමාපත්තිය උපදවන්නට ඕනේ අරූප ධාන අභිඥා උපදවා ගැනීම සඳහා. ඒ නිසා කලාතුරකින් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් අතර අභිඥාලාභියෙක් ඉන්නට පුළුවන්. ඒ වගේම උබතෝ භාග විමුක්ත වූ පමණින් අරූප ධාන ලැබූ පමණින් අභිඥා තියනවා කියලා එකුත් නැහැ. ඒ නිසා උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ අතර අභිඥාලාභී නැති කෙනෙක් ඉන්නටත් පුළුවන්. ඒ තමයි ථේරවාදීන් කෝණයෙන් බැලුවම ඒක දිහා බලන්නට තියෙන්නේ. එතකොට මේ අතර තර්කයේ වෙන්නේ සදම්ම කුසල රහතන් වහන්සේට මෙන්න මේ කියන අවිද්‍යාව සැකේ පරිවිතාරණේ තියෙන පරදම්ම කුසල ස්වාමීන් වහන්සේට මේක නැහැ කියන එක. මේක ථේරවාදීන් පිළිගන්න අදහසක් නෙවෙයි. ඊළඟට පස්වෙනි අදහස තමයි රහතන් වහන්සේගේ අධිගමයේ සිද්ධ වෙනකොට අහෝ දුක්ඛං කියලා උන්වහන්සේ ප්‍රකාශනයක් කරනවා. ඒක කොහොමද කියන්නේ? සමාපන්නස්ස අත්ති වචී බෙහෙදු. රහතන් වහන්සේ අවබෝධය ලබන විට දුක්ඛං අහෝ දුක්ඛං හරි යයි ප්‍රකාශ කරනවා. අහෝ දුක්ඛං අහෝ දුක්ඛං හරි එහෙම එකක් තියෙනවා. මට හරියට මේක මතක නැහැ. මම වාග් බෙහෙදයක් සිද්ධ කරනවා. එයා මේක සිද්ධ කරනකොට. දැන් ථේරවාදයේ හැටියට යා මාර්ගඵලයේ සිද්ධ වෙන්නේ අරිහත් මාර්ගයෙන්. ඒ අධිගමනයේ සිද්ධ වෙන රහතන් වහන්සේගේ. එතකොට ඒ අධිගමනයේ සිද්ධ වෙන අවස්ථාවේදී අර්පණා සිත් වලින් කිසිදු කාය වචී විඤ්ඤාතියක් සිද්ධ කරන්නේ නැහැ. අර්පණා සිත් වලින් අභිඤ්ඤා සිත හැර ඉතිරි අර්පණා සිත් වලින් කාය වචී විඤ්ඤාති උපදවන්නේ නැහැ. ඉරියාපත වෙනස් කිරීමක්, හඬ නැගීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා ථේරවාදයේ හැටියට මේක සිද්ධ විය නොහැක්කක්. නමුත් මහදේව ස්ථවිරයන් වහන්සේගෙන් පැවතෙන තර්කයේදී නගන තර්කය තමයි මේ සියලු රහතන් වහන්සේ සම්බන්ධයෙන් කියන එකක් නෙවෙයි. ප්‍රථම ධානය සංප්‍රයුක්ත අරිහත් මාර්ගය කියන අවස්ථාව. ප්‍රථම ධානය සංප්‍රයුක්ත අරිහත් මාර්ගය ලබන අවස්ථාවේදී තමයි මේ වගී වචී බෙදේ සිද්ධ වෙන්නේ. ဒုတိ ය ධානලාභී අවස්ථාවල ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට එන තර්කය තමයි ප්‍රථම ධානය කියන එකේ තියෙනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයේ සංප්‍රයුක්ත ලෝකෝත්තර අරිහත් මාර්ගය ගැන මේ කියන්නේ. එතකොට මේකේ අපි දන්නවා විතක්ක ਵਿਚාර කියන එකට කියන තව නමක් තමයි වචී සංඛාර කියලා නේද? වචී සංඛාර කියලා විතක්ක ਵਿਚාර වලට. ඒ නිසා ඒ විතක්ක ਵਿਚාර සහිත ධානයක්, ඒ කියන්නේ ප්‍රථම ධානයේ සහිත ලෝකෝත්තර මාර්ගයේ ලබන අවස්ථාවේදී
මේ අහෝ දුක්ඛං කියන ප්‍රකාශනය උන්වහන්සේ අතින් සිද්ධ වෙනවා. ဒုတိ ය ධානයේදී විතක්ක ਵਿਚාර දෙකම නැති නිසා චතුර්ථ ණය ක්‍රමයේ හැටියට ඒ වචී ભેදී වාග් ભેදී සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම ලෞකික ධානයක් ප්‍රථම ධානය ආදී අවශේෂ ධානයක ඉන්නකොටත් ඒ වාග් ભેදී සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා මේ එකම අවස්ථාව ප්‍රථම ධානලාභීව අරිහත්ත්වයේ සාක්ෂාත් කරනකොට ප්‍රථම ධානය කියලා කියන්නේ සුඛ විපස්සනා යානිකය වුණත් ඒක ලබන්නේ ප්‍රථම ධානිකවනේ ඒ ලෝකෝත්තර මාර්ගයේ. ඒ වෙලාවේදී විතක්ක ਵਿਚාර සහිත මාර්ගයකින් නම් ඒ අධිගමනය සිද්ධ වන්නේ ඒ වෙලාවේදී වාග් ભેදයක් සිද්ධ වෙනවා කියන එක තමයි ඒකේ අදහස. ඒකේ තර්කයේ ගේන්න හේතුව තමයි මේ වචී සංකාර තියෙනවා කියන එක. නමුත් ථේරවාදීන්ගේ හැටියට වචී සංකාර තිබූ පමණින් හරියන්නේ නැහැ. විඤ්ඤාති ඉපදවිය හැකි සහ ඉපදවිය නොහැකි කියන තැනකදී මාර්ග සිත් සියල්ලක්ම විඤ්ඤාති ඉපදවිය නොහැකි තියෙන ඉරේව පමණක් දරාගෙන සිටීමට සමර්ථ සිත් කොටසක් නිසා ඒ වාග් ભેදයක් සිද්ධ වන්නේ නැහැ. ඒකට ඔවුන් ගේන ප්‍රතිතර්කය තමයි අභිභූ සූත්‍රය. අරුණවතී සූත්‍රය. අභිභූ මහරහතන් වහන්සේ දසදහසක් ලෝක ධාතුව සරේන විඤ්ඤාපේසි. ඒ කියන්නේ තමන් වහන්සේ මුළු ලෝක ධාතුරම ඇහෙන්නට හඬ නැගුවා. මේක සිද්ධ කරේ අභිඥා සිතෙන්. කියන එක තමයි තර්කය. නමුත් ඒකේ තේරවාදීන් කතාවස්තුවේ කියන අදහස් තමයි ඒක ලෞකික ධානයකින් අභිඥාවකින් සිද්ධ කරපු දෙයක්. ඒක ලෝකෝත්තර මට්ටමට ගැලපෙන එකක් නෙවෙයි. මෙන්න මේ කියන තර්ක පහ ඔය මහාදේව කියන ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ තර්ක පහ ඉදිරිපත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් හේතු උනේ මේ තේරවාද මහා සංඝික කියන ભેදයට කියන එක තමයි එක අදහසක් වන්නේ. එක අදහසක් වන්නේ. තේරවාදයේ හැටියට දස අකප වස්තුව නිසා මේ බෙදීම සිද්ධ වුණා. නමුත් තවත් මට මතක හැටියට වසුමිත්‍ර හෝ විනීතදේ මට හරියට මතක නැහැ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අදහසේ හැටියට වසුමිත්‍ර ස්වාමීන් වහන්සේගේ අදහසේ හැටියට මේක සිද්ධ වන්නේ මහාදේව ස්ථවිරයන් වහන්සේගේ ඒ කරුණු පහ පදනම් කරගෙන ඉතින් සමහර චීන දේශාටකයන් වහන්සේ පසු කාලේ ලියවිච්ච පොත්වල මේ කරුණු දෙකම අරගෙන දසකප වස්තුව සහ මහාදේව ස්ථවිරයන් වහන්සේගේ කරුණු පහම හේතු කරගෙන මේ බෙදීම සිද්ධ වුණා කියන එක කතා කරා. මොකද කතා වස්තුවේ අපිට මේ කරුණු පහම හම්බ වෙනවා. දෙවන පරිච්ඡේදයේදී දෙවන වර්ගයේදී දෙවන වර්ගයේ තියෙන මුල්ම සාකච්ඡා පහ තමයි මේ කරුණු පහ. මේකේ අත්ති රාගෝ අරහතෝ රාගං රාගය ඇත කියන එක එන්නේ අපිට සුක්ඛ විසක්තිය ඇත කියන අර්ථය. ඉතින් ඒ නිසා මේක අපිට පේන දෙයක් තමයි මෙන්න මේ අදහස ක්‍රමානුකූලව මෙන්න මේ කියන අදහස් භික්ෂුන් වහන්සේලා අතර කාලානුරූපව වර්ධනය වෙන්නට ඇති. වර්ධනය වෙලා තමයි මේ තැනට එන්නට ඇත්තේ. එතකොට දසයකප වස්තුව දැන් එක නිකායක අදහසක් තමයි දසයකප වස්තුව සමහර පොත්වල තියෙන දසයකප වස්තුව වැරදි කියන එක සාකච්ඡා වුණා. ඒක පිළිගත්තා. ඒ පිළි අරගෙන එකඟ වුණා. ඊට පස්සේ මේ මහාදේව ස්ථවිරයන් වහන්සේගේ මතය තමයි ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ කැඩී බිඳී යාමට. ඊට පස්සේ තවත් තැනක තියෙනවා මේ මහාදේව ස්ථවිරයන්ගේ වහන්සේගේ අදහස පවා නැවත සමතයකටපත් කරා. නමුත් සමහර රජවරුන්ගේ රජ කෙනෙක්ගේ මැදිහත් වීම නිසා මේ බෙදීම සිද්ධ වුණා. ඒ නිසා මේ නිකාය අනිත් නිකායවල තියෙන කතාව ටිකක් සමහර තැන්වල වෙනස් විදිහට තමයි මේ ශාසන ඉතිහාස කතාව අපට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බෙදීම සම්බන්ධයෙන් තේරවාදයේ හැටියට දස අකප වස්තුව පදනම් කරගෙන මහා සාංගික සහ තේරවාද කියන කොටස් දෙක කැඩුනා. එතකොට වසුමිත්‍ර ස්වාමීන් වහන්සේගේ එන ලේඛන අනුව අපිට මහාදේව ස්ථවිරයන් වහන්සේගේ මේ කියන ධර්ම කරුණු පහ පදනම් කරගෙන මේ බෙදීම සිද්ධ වුණා කියන එක සඳහන් වෙනවා. ඒ දසකප වස්තුව කියන එකත් සර්වස්තවාදී නිකායවල විනය පිටකයේදී සාකච්ඡාවට අරගෙන තියෙනවා. මොකද්ද මේ දස අකප වස්තුව කියන එක? එතනදී ථේරවාදයේ තියෙන අකප වස්තු වලට වඩා පොඩ්ඩක් වෙනස්ව තමයි සමහර අකප වස්තුන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් සමහර විද්වතුන්ගේ අදහස තමයි එතනදී ථේරවාදයේ සඳහන් වෙන අකප වස්තු 10ම ඔතෙන්ටික් වශයෙන් ගන්න සුදුසුයි. මොකද ඒ සමහර දැන් උදාහරණයට සර්වස්තවාදීන්ගේ තියෙන එක තමයි පොළොව කැපීම කැපයි කියන එක. දසකප වස්තුවේ තියෙන එක තමයි පොළොව කපන්නට කැපයි කියන එක. ඉතින් සමහර විට ඒක අදහස් කරනවා අර ආචින්න සමහර වචනවල පෙරලි සිද්ධ වෙලා ආපු අදහස් ලෙස. ඒ වගේම මේ දසකප වස්තු වල සර්වස්තිවාදී පොත්වල තියෙන දසකප වස්තු වල අවසානයේ දසවෙනි එක තමයි අපිට හම්බ වෙන්නේ රහතන් වහන්සේට මේ ප්‍රකාශනය කරන්න පුළුවන් කියන එකත් ඒ වස්තු 10. ඒක විනයට අදාළ එකක් නෙවෙයි. ඒ 10ට අවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දසකප තේරවාදීන්ගේ සඳහන් කරන පරිදි අකප වස්තු 10ක් නිසා බෙදීම සිද්ධ වුණා. සමහර පොත්වල සඳහන් කරන පරිදි මේ කරුණු 15 මුල් කරගෙන සිද්ධ වුණා. කෙසේ නමුත් අපිට කතා වස්තුවට එනකොට මේ කරුණු 5 සම්බන්ධයෙන් සාකච්ඡාවකට හම්බ වෙනවා. එතකොට මේ මහා සාංගික කියන කොටස මම ඊළ හෙට දවසටත් මේක දිගටම අරගෙන යනවා මේ සාකච්ඡාව. මහා සාංගික කියන පිරිස ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ පාටලිපුත්‍ර නගරේ. පාටලිපුත්‍ර නුවර.
දැන් අපි දන්න කතාවක් තමයි අශෝක අධිරාජ්‍යයා බලයට ආවට පස්සේ බුදුදහම වැළඳ ගන්නවා ප්‍රධාන වශයෙන්ම නීග්‍රෝධ සාමණේරයන්ගේ දර්ශනය හේතු කරගෙන. සමහර බෞද්ධ නිකායවල කියන්නේ උපගුත්ත කියන මහරහතන් වහන්සේ තමයි අශෝක අධිරාජ්‍යයාගේ පරිවර්තනය සිද්ධ කරේ කියලා. මේ උපගුත්ත කියන මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් අපිට හම්බ වෙනවා කච්චායන ව්‍යාකරණයේදී උපගුත්තේන මාරෝ බද්ධෝ කියලා පාඩයක්. මේ උපගුත්ත ස්වාමින් වහන්සේ ගැන පොඩි විස්තරයක් කරොත් එහෙම මේ සාකච්ඡාවේදී ඒක ථේරවාද සම්ප්‍රදායේදී වජිරබුද්ධ ටීකාවේදී යම් වචනය උන්වහන්සේගේ වචනය අපිට හම්බ වෙනවා මේ උපගුත්ත කියන මහරහතන් වහන්සේ සම්බන්ධයෙන්. බුරුම රටේ තියෙන විශේෂ පින්තූරයක් තමයි දානේ වළඳ සමහර බුරුමේ ගියපු අය දැකලා ඇති දානේ වළඳ ඉන්නකොට දානේ පාත්‍රයේ අත දාගෙන ඉන්න අවස්ථාවේදී අහස උඩ බලාගෙන ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ පින්තූරයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේ උපගුත්ත කියන ස්වාමීන් වහන්සේ දවසක් දානේ වළඳනකොට ඒ ඉර අවරට ගියාද කියන එක බලපු සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි මේ සංකේතවත් කරන්නේ. ඉතින් ඒ කතා ප්‍රවෘත්තිය එන්නේ සමහර නිකායවල එන කතා ප්‍රවෘත්තියක්. අශෝක අධිරාජ්‍යයට අවශ්‍ය වෙනවා විශේෂ පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නට පහන් ඉතාම විශාල ප්‍රමාණයක පහන් දැල්වීමක් සිද්ධ කරන්නට. ඒ වෙලාවේදී මහා සංඝරත්නය එකතු වෙලා මේ දැල්වීම සිද්ධ කරන්නට යනකොට ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන උපදේශයක් තමයි මේකට අනිවාර්යෙන් මාරදිව්‍ය පුත්‍රයාගේ බාධකයක් එන්නට පුළුවන් කියලා. ඒ නිසා මාරබුද්ධිය පුත්‍රයාව මැඩලන්නට පුළුවන්. හරියට මිලිඳු රජුව මැඩලන්න සමන්ත නාගසේන ස්ථවිරයන් ගෙන්නවා වගේ විශේෂ රහතන් වහන්සේ කෙනෙක් ඕනේ මේක මර්ධනය කරන්නට කියලා. කවුද කියලා ඔහොම කියනවා උපගුත්ත කියන ස්වාමින් වහන්සේ තමයි ඒකට සුදුස්සා කියලා. උන්වහන්සේ එක්තරා දිවයිනක තමයි වාසය කරන්නේ කියලා සඳහන්. ඒක කොහොම හරි උන්වහන්සේ වඩම්මනවා. උන්වහන්සේට වඩම්මලා කරුණු කාරණා කියලා උන්වහන්සේගෙන් ආරක්ෂාව ඉල්ලනවා. මට මතක හැටියට ඒ කතාව සමහර පොඩි තැන් වෙනස් වෙන්නට පුළුවන්. උන්වහන්සේ අන්තිමට මාරදීය පුත්‍රයා ඊට මේ ලොකු වර්ෂාවක් ගිනි වර්ෂාවක් කරේ ඒකට බාධා කරනකොට කන්දක් උස්සලා ඒක ඒ වර්ෂාව ආවරණය කරා කියලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? Tamanගේ 이르දි බලයේ උපකාර කරගෙන මේ මාරදීය පුත්‍රයා මේ කන්දේ බඳිනවා. ඔක තමයි උපගුත්තේන මාරෝ බද්ධෝ කියලා කියන්නේ. උපගුත්ත විසින් මාරයා බැඳා කියන එක. මාරයා උගුලට අහු කරා. ඊට පස්සේ මාරයා බැඳලා උන්වහන්සේ වඩිනවා ඒ පහන් පින්කම සම්පූර්ණ කර ගැනීම සඳහා. දැන් මාරයාට ගැලවිලා යන්නට බෑ. ඒ වෙලාවේදී මාරදීය පුත්‍රයා මේ පර්වතයේ වටේ ප්‍රදක්ෂිනා කරමින් ඉන්නවා. විද ඉන්නවා. ඒ වෙලාවේදී එතුමාට කල්පනා වෙනවා, එතුමා ආවර්ජනා වෙනවා. ඒ කියන්නේ ලොකු කායික පීඩාවක ඉන්නකොට මේ බන්ධනයට ලක් වෙලා ආවර්ජනා කරනවා මම මේ උපගුත්ත ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ තථාගතයන් වහන්සේට ඕන තරම් මම කරදර කරලා තියෙනවා. බුදු වෙන අවස්ථාවේ කරදර කරා. ඊට පස්සේ බුදු වෙලත් අනේක අවස්ථාවල කරදර කරා. පිරිනිවන් කෑමට පානට බල කරා. ශ්‍රාවකයන්ට කරදර කරා. මුගලන් මහරහතන් වහන්සේගේ බඩට රිංගුවා. මේ වගේ নানা දේවල් මම සිද්ධ කරා. නමුත් ඒ කිසිම වෙලාවක ඒ කිසිදු බාධකයක් හමුවේ මට කායික බන්ධනයක් කරේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ. තහෝ තථාගතයන් වහන්සේගේ කරුණා මහිමය මේ ශ්‍රාවක වෙච්ච රහතන් වහන්සේ මාව මේ తాවකාලිකව හරි මේ බන්ධනයට ලක් කරා නේද කියලා ලොකු සංවේගයකට පත් වෙලා ඊට පස්සේ කල්පනා කරනවා ශ්‍රාවකයන්ට වඩා ශාස්ත්‍රවරුන්ගේ තියෙන මහා කරුණාව ගැන සිත් පහළ වෙලා පොත්පත්වල දැක්වෙනවා මම අනාගතයේ දවසක මතු ලෞතුරා බුදු වෙම්වා කියලා එදා මාරයා ප්‍රාර්ථනාවක් ඇති කරගත්තාය කියලා. ඉතින් ඒක තමයි ඒකේ තියෙන කතා ප්‍රවෘත්තිය. මේ උපගුත්ත ස්වාමින් වහන්සේ ගිල් පිළිබඳව තියෙන කතා ප්‍රවෘත්ති උන්වහන්සේ විසින් අශෝක අධිරාජ්‍ය පරිවර්තනයට ලක් කරා කියන එක එක අදහසක්. ඉතින් අශෝක අධිරාජ්‍ය නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ තමන්ගේ අයියාගේ පුතා අයියා හෝ මල්ලි ඒක සමහර පොත්වල තියෙනවා අශෝක අධිරාජ්‍යයට සුසීම කියලා වැඩිමහල් සහෝදරයෙක් හිටියා කියලා. ඒ වගේම ලංකා අටුවාවල තියෙන සුමන කියන පුත්‍රයා සුමන කියන මට මතක හිටියේ බාල දෙවනි මල්ලි තමයි තමන්ට වඩා බාල කෙනා තමයි ඝාතනය කරන්නේ. සුමනගේ පුත්‍රයා තමයි මේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ. ඉතින් මේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් අප්පමාදෝ අමතපදං කියන ගාථාව ශ්‍රවණය කරලා බුදුදහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරගත්තා කියන එක තමයි ථේරවාද පොත්පත්වල දැක්වෙන්නේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ එතුමාගේ සෙල්ලිපියක සඳහන් වෙනවා එක්තරා සෙල්ලිපියක. ඒකෙදී එතුමා දේශනා කරනවා මම සංඝයා වහන්සේලා ඇසුරු කරන්නට පටන් ගත්ත නමුත් මම යම්කිසි කාලයක් අවුරුදු කිහිපයක් ප්‍රමාදීව තමයි සංඝයා ඇසුරු කරේ. ඒ කියන්නේ වැඩිපුර මම සංඝයා වහන්සේලා ඇසුරු කරාට ලොකුවට ධර්මයේ හැසිරුන්නේ නැහැ, යෙදුනේ නැහැ. නමුත් මේ වර්ෂ කිහිපේ පටන් අවසාන වර්ෂ කිහිපේ පටන් මම සංඝයා වෙත ගිහිල්ලා සංඝයා එක්ක ගොඩාක් කිට්ටුවෙන් ඇසුරු කරන්නට පෙළඹුණා. මම අප්‍රමාදීව වාසය කරනවා සහ මිනිසුන්ටත් ඒ අප්‍රමාදී ප්‍රතිපදාව අනුගමනය කරන්නට කියන එක තමන්ගේ සෙල්ලිපි වල සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ චීන ඒ වගේම ඒ
ප්‍රකාශනයේ චීන දේශාටන වාර්තාවලදී දැක්වෙනවා සමහර භික්ෂුන් වහන්සේලා දක්වලා තියෙනවා අශෝක අධිරාජ්‍යයා සිවුරක් පුරවාගත්ත පින්තූර, ඒ කියන්නේ චිත්‍ර බිතුසිතුවම් තියෙන බව. ඒ නිසා සමහර කෙනෙක් උපකල්පනය කරනවා తాවකාලික පැවිද්දක් මේ රජුරෝ ලැබුවා දෝ ඒකද මේ සෙල්ලිපියේ සඳහන් වෙන්නේ මම සංඝයා වෙතට පැමිණියාට පසු සංඝයා වෙතට පැමිණිලා සංඝයා වැඩිපුර ඇසුරු කරගත්ත කාලේ පටන් මම අප්‍රමාදීව දැන් වාසය කරනවා ඒ පිළිවෙතේ හැසිරෙනවා කියන ප්‍රකාශනයෙන් අදහස් කරන්නේ මේ සංඝයා වෙතට පැමිණීම යනු తాවකාලික පැවිද්දක් ලැබීමද කියලත් සමහර කෙනෙක් අර්ථකථනය කරනවා. නමුත් ඒක ස්ථිරව කරුණක් නෙවෙයි. එහෙම සඳහනක් අපිට ඉතිහාසයේ පොත්වල සඳහන් වන්නේ නැහැ. චීන දේශාටන භික්ෂුන් වහන්සේ මට මතකයි හියුන් සං හරි පායන් හරි මට මතකයි හියුන් සං භික්ෂුන් වහන්සේ දැකපු පින්තූර එක තමයි ඒ තොරතුරට එන්නේ. ඉතින් අශෝක අධිරාජ්‍යයා අපි දන්නවා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපකාරයේ මැදෙහි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපකාර මැදෙහි ශාසන සෝදනයක් සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි තුන්වෙනි සංගායනා අතෝක අධිරාජ්‍යයා බලයට ඇවිල්ලා ඉන්නකොට ඒ හිමාලය පර්වතයේ ඉඳලා කුමාරිතුඩුවේ ඒ කියන්නේ කුමාරිතුඩුව කියලා කියන්නේ මේ යටම තියෙන ඉන්දියාවේ කෙළවර ඒකේ අවසානයේ තියෙන කාලිංගයේ යට තියෙන රාජ්‍ය කීපයක් හැර අනිත් සියලු රාජ්‍යයන් තමන්ගේ අනසකට යටත් කරගන්නවා. අවසානයේ දිග්විජය අතහරින හින්දා මුළු දඹදිවටම ඔහුට රජ වෙන්නට හැකියාව අතහැරලා නැහැ. ඌ ඒක අතහැරලා දානවා ඒ දිග්විජය කියන එක. නමුත් ඒ දිග්විජයේ මූලික පදනම දාන්නේ ඔහුගේ මුත්තණුවන් වන චන්ද්‍රගුප්ත කියන අධිරාජ්‍යයා විසින් තමයි. නන්ද කියන වංශය පෙරලලා මෞර්ය අධිරාජ්‍යය පිහිටුවන්නේ. ඒ මෞර්ය අධිරාජ්‍යය තවත් යම් කිසි ප්‍රමාණයකට ඒ පරාසය වැඩි කරනවා එතුමාගේ පුත්‍රයා වන බින්දුසාර. ඔහු අමිත්‍ර ඝාත නමින් හඳුන්වලා තියෙනවා. එතුමා විසින් යම් යම් ප්‍රදේශ තවත් යටත් කරගෙන මේ මෞර්ය අධිරාජ්‍ය ප්‍රමාණය ටිකක් ලොකු කරගන්නවා. ඒකේ අවසාන මස්තක ප්‍රාප්තිය කියන්නේ උපරිම අවස්ථාවට ගෙන යාම තමයි අශෝක අධිරාජ්‍යයා විසින් කාලිංගය යටත් කරගෙන සිද්ධ කරන්නේ. ඒ කාලිංගයේදී වෙච්ච මේ මනුස්ස ඝාතනය නිසා තමන් ඊටාම ලොකු සිත් පසුතැවීමකට පස් වෙලා ඉන්නවා. එතකොට තමයි නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ හමු වීම නිසා මේ පරිවර්තනය සිද්ධ වන්නේ. ඊළඟට අශෝකාරාමේදී උපෝසතේ සිද්ධ නොකරන බව දැනගෙන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වැඩම කරවලා උන්වහන්සේ සමග ධර්මයේ සාකච්ඡා කරලා උන්වහන්සේ උපෝසතේ සිද්ධ නොකරන්නට ප්‍රධානම හේතුව තමයි යම් යම් තීර්ථකයන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු පොරවාගෙන සැබෑ භික්ෂුන් නොවන අය සංඝයා අතර වාසය කිරීම කියන එක දැනගන්නවා. ඊට පස්සේ මේ රජතුමා මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේගෙන් ධර්මය යම් පමණකට ඉගෙනගෙන ඒ භික්ෂුන් වහන්සේලා රැස් කරවලා ඒ තමන්ගේ ලබ්ධිය විමසන අවස්ථාවේදී ශාස්ත්‍රවාදයේ උච්ඡේදවාදයේ ඒකච්ච ශාස්ත්‍රවාදයේ හරි වගේ සම්පූර්ණයෙන් ධර්මයට පටහැනි සම්පූර්ණයෙන් ධර්මයට පරිබාහිර ඒ වැරදියට මහාන වෙලා ඉච්ච භික්ෂුන් වහන්සේලා ලෙස පෙනී සිටු පිරිසක් ඒ වෙනත් ලබ්ධිය අරගෙන හිටපු පිරිසක් සිවුරු හරවලා පිටත් කර යවනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ මහා සාංගික ආදී වූ භික්ෂුන් වහන්සේලා නෙරපලා හැරියා කියලා. මොකද මහා සාංගික භික්ෂුන් වහන්සේලා අතර ඒ විනය කර්ම ආදී හොඳින් සිද්ධ වෙලා තිබුණා නම් උන්වහන්සේලා අතර භික්ෂුන් වහන්සේලා වාසය කරනවා. මොකද හේතුව මෙතන විනය කරුණු 10ක් නිසා මේ බෙදීම සිද්ධ වුණාට උපසම්පදා විනය කර්මය හරියෙන් සිද්ධ වෙලා තියෙනවා නම් මේ බෙදීම යටතේ උපසම්පදාවක් නොසිදී වන්නේ නැහැ. මොකද උක්කේපනීය කර්මයකුත් මෙතන සිද්ධ කිරීමක් වෙලා නැහැ. මෙතන හුදු සංඝයාගේ සම්පූර්ණ බෙදීමක් තමයි සිද්ධ. මොකද සංඝයාට බෑ තවත් සංඝ පිරිසක් උක්කේපනයෙන් ලක් කරන්න. මේ තුනකට වැඩි පිරිසක් එකපාර උක්කේපනය කරනවා කියන එකක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එතනදී ඒ අන්‍ය සිවුරු පොරවා ගත්ත බෞද්ධ නොවිච්ච භික්ෂුන් සැබෑ භික්ෂුන් නොවිච්ච පිරිස සිවුරු හරවා යනවා. මේ මහා සාංගික පිරිස බොහෝ කාලයක් යනකම් පාටලීපුත්‍ර නගරය තමයි මොවුන්ගේ මූලස්ථානය ලෙස පවතින. පාටලීපුත්‍රය කියලා කියන්නේ අශෝක අධිරාජ්‍යයාගේ බලකොටුව. අශෝක අධිරාජ්‍යයාගේ අගනුවර තමයි පාටලීපුත්‍රය වන්නේ. පාටලීපුත්‍රය මුල් කරගෙන තමයි මහා සංඝිකයෝ විශේෂයෙන් වැඩි. මම අද අවසන් කරන මේ දේශනාවේ කොටස මේ මහා සංඝික පිරිස කොටස් දෙකකට කැඩෙනවා පසු කාලයකදී. මේ මහා සංඝික පිරිස උතුරු ප්‍රදේශයට. හැබැයි උතුර කියලා කිව්වට ඒක උතුරු බටහිර. ඒ කියන්නේ වයම ප්‍රදේශයට ගියා කියන එක තමයි අදහස් වන්නේ. ඒ ප්‍රදේශයට කොටසක් කැඩී යනවා. දකුණු ප්‍රදේශයට කොටසක් කැඩී යනවා. මේ උතුරු ප්‍රදේශයට ගියපු කොටස්වල අපි ඒක නම් ටික ලියලා විතරක් ඒක අවසන් කරමු. ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් මේකෙන් මතුවෙනවා. එකක් තමයි ලෝකුත්තරවාදීන්. නෑ, ඒ පළවෙනි එක තමයි අපි කියන්නේ ඒක ව්‍යවහාරිකයන්. ඒක ව්‍යවහාරික කියන නිකාය ඇති වෙනවා. ඒ වගේම මේකෙන් ඇති වෙනවා ලෝකුත්තරවාදීන් කියලා තව නිකායක්. ලෝකුත්තරවාදීන්. ඊළඟට පසුව බහුශ්‍රුතිකයන්.
ඒ බහුශ්‍රුතකයන්ගෙන් ප්‍රඥප්තිවාදී. ප්‍රඥප්තිවාදී. මේ තමයි උතුරු සහ ඒ කියන්නේ මේ පැත්තට උතුරු පැත්තට ගියපු නිකායෙන් අපි ඒක නම්බර් 1 කියලා නම් කරමු. මහා සාංඝිකයන්ගේ පළවෙනි කොටසින් බෙදී ආපු නිකාය. දෙවෙනි පැත්තට යට පැත්තට දකුණු පැත්තට එනකොට විශේෂයෙන් අමරාවති කියන ප්‍රදේශයේ විශේෂයෙන්ම ප්‍රදේශ මේකේ තියෙන තව තැනක් තමයි නාගාර්ජුන කොණ්ඩ කියන එක. කියන ප්‍රදේශයේ විශේෂයෙන් ඇති වෙන තව නිකායක් තමයි ශෛල නිකාය. ශෛල නිකාය. මේ තමයි මහා සාංඝිකයන්ගෙන් බිඳිලා ආපු දෙවෙනි කොටස. මේ ශෛල නිකාය පසු කාලේ ඉතා ප්‍රසිද්ධියටපත් වෙනවා ඉන්දියාවේ. ඒ ප්‍රදේශවල මේ ශෛල නිකාය කොටස් කීපයකට කැඩෙනවා. පූර්ව ශෛල, අපර ශෛල, උත්තර ශෛල, චෛත්‍යක ශෛල කියන කොටස් වලට ඒ වගේම මේ පිරිසෙන්ම අපේ ථේරවාද සම්ප්‍රදායට අනුව තව අපිට හම්බ වෙනවා රාජගිරික සහ සිද්ධාත්තික කියලා කොටසක්. රාජගිරික සහ සිද්ධාත්තික කියලා කොටසක්. මේ පිරිස අපිට සාමාන්‍යයෙන් ථේරවාද සම්ප්‍රදායේ පොදුවේ මොවුන් හඳුන්වනවා අන්දක කියලා නමින්. ඔවුන් දින්නේ ආන්ධ්‍රාදේශේ. අන්දක කියන නමින්. අන්දක කියන නමින්. මේ අන්දක කියන භික්ෂුන් වහන්සේලා එක චීන දේශාටනයන් මම ඒක තවත් ඉස්සරහට විස්තර කරන්නම් මේ දවසට එනකොට මොවුන් හඳුන්වනවා මහා සාංඝික ස්ථවිර කියලා. ඒකේ තේරුම තමයි සමහර කෙනෙක් අදහස් කරන එකක් තමයි මේ පිරිස දකුණු පෙළාට කඩාගෙන ගියපු පිරිස ධර්මය සම්බන්ධයෙන් මහා සාංඝික අදහස් දරුවත් විනය සම්බන්ධයෙන් ස්ථවිරවාදීන්ගේ අදහස් දරන්නට ඇති බව. ඒ කියන්නේ ථේරවාද විනය අනුගමනය කරමින් මහා සාංඝිකයට බර ධර්ම කොටස් අනුගමනය කරන්නට ඇති කියලා. ඒකට ලැබෙන තවත් සාධකයක් තමයි බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ආචාර්යන් වහන්සේ ලංකාවට ඇවිල්ලා පාලි අටුවා සිංහල අටුවා පාලිට පරිවර්තනය කරනකොට විනය පිටකයේ සම්බන්ධයෙන් අටුවාවලදී උන්වහන්සේ භාවිතයට ගන්න තවත් අටුවා කීපයක් තියෙනවා මහා අට කතාවට අමතරව. එකක් තමයි අණ්ඩක අට කතාව. එකක් තමයි මහා පච්චරිය අටුවාව. ඊළඟට සංකේප අට කතාව. ඊළඟට තමයි මහා අටුවාව. එතකොට මේ අන්ධකට්ට කතාවේ තියෙන කරුණු බොහෝ තැන්වලදී හැම තැනකදීම වගේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අන්ධක කියන අටුවාව මේ පිරිස දැන් ඒකේ තව චීන දේශාටකයන් මේක මහා සාංඝික ස්ථවිර නමින් හඳුන්වන්නට හේතුව ලෙස සමහර අයගේ අදහස තමයි මේ පිරිස මහා සාංඝික දර්ශනය අනුගමනය කළාට ථේරවාදයන්ගේ විනය අනුගමනය කරන්නට ඇති බව. මොකද මේකේ තවත් ඉස්සරහට යනකොට අපිට තේරෙනවා මේ විනය පිටකය කියන එක මේ බොහෝ නිකායවලදී බොහෝ සමානකම් ඇතුව තමයි විනය පිටකයේ පවතින්නේ. පරාජිකා සම්බන්ධයෙන් සංඝාදිශේෂ සම්බන්ධයෙන් ඉතාම සමානකම් මේ නිකාය බොහෝ සංඛ්‍යාවක තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අණ්ඩක අටුවාව මෙන්න මේ කියන පිරිස භාවිතා කරපු අටුවාව විය හැකි කියන අදහසක් තියෙනවා. එතකොට දැන් මේක තමයි අපිට හමු වෙන මහා සංඝිකයන්ගේ බෙදීම. මම මේ ටිකේ මේ පාසල් ගැන යම් ප්‍රමාණයකට හැඳින්වීමක් සිදු කරනවා ඉදිරි දවස්වලදී. මේ මහා සංඝිකයන් වයඹ දිශාවට, ඒකේ තියෙන උතුරු දිශාවට ගියා කියලා. හැබැයි well precisely said වඩා හොඳින් කියනවා නම් උතුරු බටහිර, ඒ කියන්නේ north west, ඒ කියන්නේ වයඹ දිශාවට තමයි මොවුන්ගේ සංක්‍රමණය සිදු. ඒක ව්‍යවහාරික කියන පිරිසක් ඉන්නවා. ලෝකුත්තරවාදී මේකට තියෙන තව නමක් තමයි චෛත්‍යක කියලා. මේක මොවුන් චේතියවාදීන් කියලා තමයි පාලිය හඳුන්වලා තියෙන්නේ. චේතියවාදී. චෛත්‍යක. මෙතනත් ඉන්නවා චෛත්‍යක ශෛල කියලා. මේ චෛත්‍යක ශෛල සහ මේ චෛත්‍යක කියන්නේ සම්පූර්ණ වෙනස් නිකාය දෙකක්. ඊට පස්සේ බහුශ්‍රුතික සහ ප්‍රඥප්තිවාදීන් කියලා. ප්‍රඥප්තිවාදීන් කියලා. මෙතනදී පොඩි වෙනස්කමක් තියෙනවා. අපේ කතාවස්තු අටුවාවේදී අපිට ලැබෙන මේ බෙදීමේදී මෙතන අපිට හම්බ වෙනවා ගෝකුලික කියලා තවත් විශේෂ නිකායක්. ගෝකුලික කියන නිකාය. මේ ගෝකුලික නිකාය උදාහරණයකට අපි ගත්තොත් කතාවස්තුවේදී අපිට හමු වෙන බෙදීම ගත්තම කතාවස්තු අටුවාවේ
අපිට හමු වෙන බෙදීමේදී මේ මහා සාංගිකයන්ගේ මේ බෙදීම අපිට හමු වෙන මේ විදිහට. ඉස්සලම කැඩෙනවා ඒක ව්‍යවහාරික, ඒක වෝහාරික පාලියෙම ලිව්වොත් ඒක එකමයි මේ සංස්කෘත වචනේ. ඊළඟට ගෝකුලික. මේ ගෝකුලිකයන්ගෙන් කැඩෙනවා ප්‍රඥප්තිවාදීන්. ඊට පස්සේ කැඩෙනවා බහුශ්‍රුතික සහ චේතියවාදීන්. අපේ පොත්පත්වල මේ ශෛල කියන අතිශයින්ම ප්‍රසිද්ධ ඊටාම ප්‍රකටව පැවති නිකාය ගැන සඳහනක් නැහැ. මේ ශෛලයන් ගැන අපරශේලිය, පුබ්බශේලිය, අපරශේලිය, රාජකිරික, සිද්ධාත්තික, හේමතික ආදී වශයෙන් නිකාය ටිකක් අශෝක අධිරාජ්‍යයෙන් පසුව කැඩී ආවා කියන සඳහන තමයි අපේ ථේරවාද පොත්පත්වල තියෙන. නමුත් අපි සංඝයාගේ බෙදීම සිද්ධ වෙච්ච මේක අනුගමනය කරනකොට අශෝක අධිරාජ්‍යයට පෙර හෝ පසු කියන අදාළත්වයක් නැහැ. මට මම අදහස් කරන්නේ මෙතන කොහොමද ඉන්දියාව තුළ මේ බෙදීම සිද්ධ වුණේ කියන එකද අපිට ශෛල කියන නිකාය ගන්නට. මේ ශෛල කියන එක ඉතා ප්‍රබල ප්‍රසිද්ධ නිකායක් බවට පත් වෙනවා. මේ තමයි අශෝක අධිරාජ්‍ය කාලේ වෙනකොට පැවති අයයි කියලා ථේරවාද පොත්වල නැත්නම් අපිට කතාවස්තු වටුවාවේ හම්බ වෙන නිකාය බෙදීම. දැන් මම හෙට දවසේදී මේ මහා සාංගිකයන් අතර තිබිච්ච රූපේ සම්බන්ධයෙන් ථේරවාදයට වෙනස් වෙච්ච කරුණු වලින් කරුණු ටිකක් පටන් ගන්නවා. එකක් තමයි රූපං මග්ගෝති කතා. ඒ කියන්නේ යම් කෙනෙක් මාර්ගයේ වඩන අවස්ථාවේදී ඔහුගේ රූපය මාර්ගයේ බවට පත් වෙනවා කියලා අදහසක් මහා සාංගිකයන් අතර තිබුණා. ඊළඟට සද්දය විපාකයක් ලෙස, ශබ්දය විපාකයක් ලෙස අර්ථකථනය කරලා තිබුණා. සලායතනයේම විපාකයක් ලෙස. ඒ කියන්නේ අපි කියන්නේ කර්මජ රූප කියලානේ. නමුත් ඒක විපාකාර්ථයෙන් අර්ථකථනය කරලා තිබුණා. ඊළඟ චක්කුණා රූපම් පස්සති. රූපේ දකන්නේ චක්කු ප්‍රසාදයයි. රූපේ දකින්නේ චක්කු ප්‍රසාදයයි. චක්කු විඥානයේ නෙවෙයි කියන එකත් මහා සාංගිකයන්ගේ අදහසක්. ඊට අමතරව මෙන්න මේ නිකායවලත් රූපේ සම්බන්ධයෙන් තියෙන සමහර අදහස් සහ ඔවුන්ගේ ඒ නම් ලැබෙන්නට ප්‍රධානම හේතු සාධකත් එක්ක අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්නට යෙදුනේ කොහොමද මේ බුදුරජාණන් වහන්සේ එකට හිටිච්ච සංඝයා වහන්සේලා කොසඹෑ නුවරදී යම් බෙදීමකට ලක් වෙලා නැවත සමගි වෙලා දේවදත්ත ස්ථවිරයන් වහන්සේ විසින් කඩලා නැවත සමගියටපත් වෙලා නමුත් පළවෙනි සංඝායනාවේදී නැවත ශාසනය ස්ථාපනය කරලා අවුරුදු 100ක් යනකොට වජ්ජිපුත්තික භික්ෂුන් වහන්සේලාගේ දසයකප වස්තුව මුල් කරගෙන තවත් සමහරුන්ගේ අදහසේ හැටියට මහාදේව ස්ථවිරයන් වහන්සේගේ කරුණු පහ පදනම් කරගෙන සංඝයා දෙකට කැඩුනා මහා සාංගික සහ ථේරවාද වශයෙන්. මේ මහා සාංගික කියන කොටස් දෙකකට නැවත කැඩෙනවා වයඹ දිසට සහ ඉන්දියාවේ ඒ පාටලිපුත්‍රයෙන් වයඹ දිසට සහ දකුණු දිසට සංක්‍රමණය වීම වශයෙන් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ කොටස් දෙකක් අපිට ලැබෙනවා. ඒ වයඹ දිසට සංක්‍රමණය වෙච්ච අය කොටස් පහකට කැඩෙනවා. ඒක ව්‍යවහාරික ලෝකුත්තරවාදීන්, ඊට පස්සේ බහුශ්‍රුතික ප්‍රඥප්තිවාදීන්, ඒක විහා ලෝකුත්තර බහුශ්‍රුතික ප්‍රඥප්තිවාදීන් කියලා කොටස් හතරක් එනවා. එතකොට මේකේ අන්තිමට මට කියන්න මුතුනා මෙතන සමා වෙන්න. මෙතන ගෝකුලික කියන කොටසක් තියෙනවා. ඒකට ගෝකුලික කියන එක කුක්කුටික කව්කුටික කව්කුටික කියන නමින් අපි හඳුන්වනවා සමහර පොත්වල කව්කුටික. මේක තමයි අපිට අර ථේරවාදයේ ගෝකුලික කියලා හම්බ වෙන්නේ. කොටස් පහකට කැඩෙනවා. ඒක ව්‍යවහාරික, ගෝකුලික, ලෝකුත්තරවාදීන්, බහුශ්‍රුතික සහ ප්‍රඥප්තිවාදීන්. අපි අද ඊට පස්සේ දකුණට ගියපු කොටස ශෛල කියන නිකායට කැඩෙනවා. ඒක අපි අන්ධක කියලා සාමාන්‍යයෙන් ථේරවාදය ඇතුලේ පොදුවේ හඳුන්වලා තියෙනවා. මෙන්න මේ කියන පිරිසේ මේ ලෝකුත්තරවාදීන් විශේෂයෙන් සහ අනිත් මේකෙදී සමහරලාට සමහර ආචාර්යවරු කියනවා මේ ඒක ව්‍යවහාරික ගෝකුලික නැත්නම් කව්කුටික ලෝකුත්තරවාදීන්ගේ දර්ශන ගොඩාක් සමානයි. වසුමිත්‍ර ස්වාමින් වහන්සේ ඔවුන් අතර තිබිච්ච සමානකම් සහ අසමානකම් දක්වමින් විශේෂයෙන් පොතක් ලියලා තිනවා. මේ තමයි ඔවුන් අතර තිබිච්ච විශේෂ සමාන අසමානකම් කියලා. ඒතර මේකෙන් අපිට හමු වෙන දෙයක් තමයි ඉදිරිය අපි කතා කරනවා. තථාගතයන් වහන්සේගේ මුළු නාමකය සහ රූපකය කියන දෙකම ලෝකෝත්තර මට්ටමට අරගෙන එනවා. මේක තමයි මහායානයට මූල බීජ වැටෙන තැන. විශේෂයෙන්ම ලෝකෝත්තරවාදීන් පදනම් කරගෙන මහායානය පැනෙන්නට පටන් ගන්නවා. නමුත් මතක තියාගන්නට ඕනේ මේ කැඩිලා යනකොට මේ මහා සාංගික ප්‍රධාන කුලකේ එහෙම තියෙනවා. ඒ ප්‍රධාන කුලකය ඒක ව්‍යවහාරික, ගෝකුලික, ලෝකුත්තර ආදී මේ වාදීන් සියලු දෙනාගේම ඒ තථාගතයන් වහන්සේගේ ධර්මකාය නැත්නම් නාමකාය රූපකාය කියන දෙකම ලෝකෝත්තර බවට පත් කරලා ඊට පස්සේ අවසානයේදී ඔවුන් එනවා නිර්මිත කාය, සම්භෝග කාය, ධර්මකාය ආදී ලෙසට ඒ කය බෙදීමට ලක් වෙලා තථාගතයන් වහන්සේ සාමාන්‍ය මනුස්සත්වයටත් වඩා ඉහළ ගියපු විශේෂම
සුවිශේෂී සත්වයේ බවට ඒ අරගෙන තොරතුරු අරගෙන එනවා. ඒ ලක්ෂණ අපිට මේ ශෛල කියන නිකායවලත් අවසානයේදී හම්බ වෙනවා. අවසානයේ එන එකක් තමයි තථාගතයන් වහන්සේ මෞකුසේ පටන්ම අවබෝධය ලබා ගත්තා වූ විශේෂ සත්වයේ බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් අද තියෙන මහායාන කතාවලට එනකොට මහායාන තොරතුරු වලට එනකොට බුදුවරු දැනටත් ලෝකේ වාසය කරනවා. ඒ තැන්වල උන්වහන්සේලා යම් වේශයෙන් මනුස්සපතේට ඇවිල්ලා ධර්ම දේශනා ආදී සිද්ධ කිරීමකුත් සමහර පොත්පත්වල දැක්වෙනවා. ඒ තියෙන මහායාන දර්ශනයට මූල බීජ වැටෙන්නේ මෙන්න මේ කියන තැන්. ඒවට හේතු වෙච්ච තේරවාදයේ තියෙන අපිට අපේ ත්‍රිපිටකයේ තියෙන මොන කරුණු පදනම් කරගෙනද ඒකට ආවේ කියන එක පවා අපිට තොරතුරු හොයාගන්නට පුළුවන්. ඒ නිසා ඒ කරුණු සම්බන්ධයෙන් ඉදිරි දවස් කිහිපෙදී මම සාකච්ඡා කරනවා. අද ආරම්භයක් තමයි ගත්තේ. කාල වේලා ගොඩාක් අරගත්තා. මුල්ම බෙදීම තමයි මෙතන සාකච්ඡා කරන්නට යෙදුනේ. මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. කවුරු අතරද? මහා සංඝික මෙහෙමයි දැන් අපේ දැන් ඒක තමයි මම මුලින්ම කියන්නේ. අපේ තොරතුරු අනුව ඒ නිකායවල මාර්ගඵලලාභීන් ඉන්නට හේතුවක් නැහැ. මාර්ගඵලලාභීන් ඉන්නට හේතුවක් නැහැ. නමුත් දැන් උදාහරණයකට මේ මහා සාංගික බෙදීම සම්බන්ධයෙන් අනිත් පොත්පත්වල තියෙන කරුණ තමයි මහා සාංගිකයන් ලෙස කැඩිලා යනකොට එතන රහත් නොරහත් දෙගොල්ලම ඒ කවුන්සිල් එකේ හිටියා. ඒ ඔවුන්ගේ පොතේ තියෙන තොරතුරු. ඔවුන්ගේ පොත්වල හැටියට අර මහා සාංගිකයෝ කියලා වෙනම කවුන්සිල් එකක් කරානේ. ඒ කවුන්සිල් එකේ රහත් නොරහත් ඔක්කොමලා හිටියා. ථේරවාද කවුන්සිල් එකේ රහතන් වහන්සේලා පමණයි හිටියේ. ඉතින් ඒ නිසා අපේ ථේරවාද පොත් කෝණේ ඉඳන් බැලුවට පස්සේ මේ කිසිදු නිකායක රහතන් වහන්සේ කෙනෙක් ඉන්නට හේතුවක් නැහැ. නමුත් ඒ නිකායවල දැන් කවුරුත් කියන්නේ නැහනේ තම අපේගේ රහතන් වහන්සේ කෙනෙක් නැහැ කියලා නේද? මං හිතන්නේ මොන නිකායක්වත් කියයි කියලා අපේගේ රහතන් වහන්සේ කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ වගේ අපි හෙලිකොප්ටර් view එකකින් මේක සම්පූර්ණයෙන් අධ්‍යයනය කරනකොට මට ඒ නිකායවල තියෙන තොරතුරු ඒ නිකායවල කොහොමද කතා කරලා තියෙන්නේ කියන එක ගත්තම ඒ නිකායේ පොත්වල හැටියට රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ඉන්නේ හිටියා බවට ලියලා තියෙනවා. දැන් සර්වස්තිවාදීන් ගැන අපි ඉස්සරහට එනවා තේරවාද බෙදීම ගැන කතා කරනකොට සර්වස්තිවාදීන්ගේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ කනිෂ්ක රජුරුවන්ගේ සමයේදී. එතනදී රහතන් වහන්සේලා කරා කියලා තමයි උන්වහන්සේලා කියන්නේ. නමුත් ඒක තේරවාදීන්ගේ හැටියට එහෙම එකක් නැහැ. තේරුවන් සරණයි. සන්නසමගේ ප්‍රශ්නේ දැන් 84000 ධර්මස්කන්ධය කියන එක අපි හැදලා දන්නවා. ඔව්. තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවද මගේ ධර්මයේ 84000 කියලා? එහෙම නැත්නම් ඒක වඩා ධර්මයේ දේශනා කළ තියෙනවද? අපිට ඇවිල්ලා තියෙන 84000ද සන්නස අපි කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? ද්වාසීති භගවතෝ ගන්හි ද්වේ සහස්සානි ශාවකතෝ කියලා තියෙනවනේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ පාඩයක් තියෙනවා. මම 82000ක් ධර්මස්කන්ධ ගත්තා භාග්‍යතුන් වහන්සේගෙන් 2000ක් ගත්තා ශ්‍රාවකයන්ගෙන් කියලා. උන්වහන්සේගේ පාඩයක් තියෙනවා. ඒක ප්‍රධානම සාධකයක් 84000ක් ධර්මස්කන්ධ ගැන. නමුත් අපිට අටුවාවේ අපිට හම්බෙන තොරතුරු අනුව 84000ට වඩා අප්‍රමාණ ධර්මයේ දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයකට සාමාන්‍ය සාමුක්කංශික දේශනාවක් සිද්ධ කරාම චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඒ සම්බන්ධ දේශනාව රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒක අහපු කෙනාටත් ඒ විදිහට මතක හිටින්නේ. අර්ථය මතකයි. මොකද උනේ කියලා දන්නවා. මොකද කිව්වේ කියලා. නමුත් ඒක ඒ විදිහට රෙකෝඩ් කරලා මතක හිටින්නේ නැහැ. ඒ විදිහට රෙකෝඩ් කරලා මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් උදාහරණයක් යසකුල පුත්‍රයාට දේශනා කරපු දේශනාවේදී ගිහිව ඉඳලම තමයි රහත් වෙන්නේ. යසකුල පුත්‍රයා. එතකොට ඒ යසකුල පුත්‍රයාට දේශනා කරපු සාමුක්කංශික දේශනාව. ඒ දේශනාව තියෙන්නේ පිළිවෙලින් දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා හැම ඇවිල්ලා දේශනා කරා කියලා. මම දන්න තරමින් මම දන්න මගේ දැනුම හැටියට ඒකේ මොකක්ද මේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය පටිසංයුත්ත දේශනාව කියලා සඳහන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේගේ දේශනා කරපු දේශනා සියල්ලක්ම මෙතන තියෙනවා කියලා අපි සඳහන් කරන්නේ නැහැ. ඊළඟට තව හොඳම උදාහරණයක් තමයි බුදුරන් වහන්සේ දෙන මහෝපදේශය. බුදුරන් වහන්සේ මහෝපදේශවලදී දේශනා කරනවා යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මම මේක තථාගතයන් වහන්සේගෙන්ම අහගත්තා කියලා. නැත්තම් මේ සංඝයා වහන්සේලාගෙන් අහගත්තා, විශේෂ භික්ෂුවකගෙන් අහගත්තා කියලා. එතකොට මට මතක හිටියේ තනි භික්ෂුවකගෙන්, ගණයාගෙන්, සංඝයාගෙන් තථාගතයන් නේ හතර දෙනාගෙන්. එතකොට ඒ අහනකොට එතන කියන්නේ හිස්ටොරිකල් ෆැක්ට් එක හොයන්න කියලා නෙවෙයිනේ ඔවා කාගෙන් දහගත්ත කින්ද බන්ද කියලා අහන්න යන්නේ නැහැ. ඒකේ කියන්නේ ඒක කොහොමද ඒකේ සත්‍ය අසත්‍ය බලන්න නෙවෙයි තියෙන්නේ. ඒ කියපු ධර්මය තථාගතයන් වහන්සේගේ මූලික දේශනාවට ගැලපෙනවද නැද්ද? ඒ මූලික දේශනාවට ගැලපෙනවා නම් ඒක ඒ භික්ෂුව කියන පරිද්දෙන් දරා ගන්නට කියන එක තමයි කියලා තියෙන්නේ. දැන් ওই නෙත්ති ප්‍රකරණය සම්බන්ධයෙන්ුත් තියෙනවානේ මේක නෙත්ති ප්‍රකරණේ දේශනා කරේ කච්චායන ස්වාමීන්වහන්සේද නැද්ද කියන එක. ඒතකොට ඒක ඒ කාලෙත් තිබිච්ච ප්‍රශ්නයක්.
ධම්මපාල ස්වාමීන් වහන්සේ ඒක සම්බන්ධයෙන් විසඳීම දෙනකොට අවසානයේ කියන එක තමයි මේකේ මුල හොයලා කවර කතාවක්ද තථාගතයන් වහන්සේ ණය ක්‍රමයක් දීලා තියෙනවා. එහෙනම් ඒක ධර්මයට ගැලපෙනවා නම් විනයට ගැලපෙනවා නම් ඒක බුද්ධ භාෂිතයක් ලෙස ශ්‍රාවක භාෂිතයක් ලෙස සැලකුවාට ගැටලුවක් වන්නේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉතිහාසමය සාධක වශයෙන් ඉල සැබවින්ම මේක බුද්ධ භාෂිතයක්ද නැද්ද කියන එක හොයනවා කියන එකට වඩා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දීපු ප්‍රධාන ධර්ම පරයයට ගැලපෙනවා නම් සහ ඉතිහාසමය සාධකයක් තියෙනවා නම් ඒක හරි කියලා ඒක එහෙම ආව එකක් කියලා ඒ ලෙසට පිළිගැනීම තමයි තියෙන එකම මේක. ඊට පස්සේ ඊළඟ එක තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විනය අටුවාව ලියනකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා අපේ ථේරවාදයේ තුල නැති නමුත් අන්‍ය නිකායවල තියෙන සූත්‍ර. ඒක විනය පරයයන් ගන්න පුළුවන් සූත්‍රයක් වුණත් ගත්තට ගමක් සූත්‍රයක වුණත් ඒක ඇප්ලයි කරගන්න පුළුවන්. එතකොට අපේ ළඟ නැති නමුත් අන්‍ය නිකායවල තියෙන තථාගතයන් වහන්සේ භාෂිතයක් ලෙස යමයි කවුරු හරි එනවා අරන් එනවා නම් සූත්‍රයක් ඒක අපේ සූත්‍රයක සසඳන්නට ඕනේ. ඒක සුත්තානුලෝමයක සසඳන්නට ඕනේ. ආචාර්යවාදයක සලසන්නට ඕනේ. අත්නෝමතියක සසඳන්නට ඕනේ. මේ හතරටම ගැලපෙනවා නම් බැරි වෙලා හරි. ඒ හතරටම ගැලපෙන සූත්‍රයක් හැබැයි අපි ළඟ නැති එකක්. ඔවුන් කියනවා මේක ආවේ තථාගතයන් වහන්සේගෙන් කියලා. අපි ඒක තථාගත භාෂිතයක් ලෙස සැලකිය යුතුයි. ඒකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පවා එතන පිළි අරගෙන තියෙනවා මහා විහාරයේ පිළි අරගෙන තියෙනවා ථේරවාදීන් ළඟ ඒ සියලුම බුද්ධ වචනේ තිබුණේ නැහැ කියන එක. එහෙම තිබුණ නැත්නම් එහෙම වුණා නම් බුද්ධඝෝෂ ශාස්ත්‍ර කියන්න වෙන්නේ නැහැ. එහෙම අනිත් නිකායක අපි ළඟ නැති අනිත් නිකායක තියෙනවා කියන එකක් වෙන්න බෑ. සියල්ල අපි ළඟ තියෙන්න ඕනේ කියන ප්‍රකාශයන් කරන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ අපි ළඟ නැති වෙන නිකායක බුද්ධ භාෂිතයක් යයි සම්මත දෙයක් තියෙනවා නම් ඒක අපේ සූත්‍රයට සුත්තානුලෝමයට ආචාර්යවාදයට අත්නෝමතියට ගැලපෙනවා නම් ඒක ප්‍රතික්ෂේප නොකර බුද්ධ භාෂිතයක් ලෙස පිළිගත යුතුයි. ඉතින් ඒකෙන් ගම්ම වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය දේශනා කරපු සියල්ලම අපි ළඟ නැහැ කියන එක. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශන ඒ පරිහායෙන් ගත්තොත් එහෙම ඉතින් කොහෙවත් නෑ ඒක ඉතිරි වෙලා. එහෙම ගත්තොත්. ඒක කාටවත් මතක හිටින්නේ නැති එකන්නේ සාමුක්කංශික විසින කතාව. ඒ පරියායෙන් ගත්තොත් කාටවත් මතක හිටින්නේ නැති එකක්. ඒ සාමුක්කංශික වගේ කතා ටික. එතකොට ඒ කියන්නේ ලෝකයට ඉතිරි වෙච්ච ප්‍රමාණය තමයි මේ තියෙන්නේ එහෙමනම් කියලා කියන්නට වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මුදල් භාවිතය ගැන වහන්සේ මත දේශනා මුලින්ම සඳහන් කළානේ ඒක සුදුසු නෑ කියන එක. එතකොට දැන් ගිහි පක්ෂ විදියට ගොඩාක් දානමානවලදී ස්වර්ණාසන සම්මුඛ විනාශයි අපි පූජාවක් හැටියට අපි මුදල් පූජා කරනවා ස්වර්ණාසන එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉතින් තේරෙනවා ඒක වහන්සේ පොඩක් ඒ ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඉල්ලා සිටිනවා. විස්තර කරන්න කියන්නේ ඉතින් මුදල් පරිහාර පූජා කරන්න එපා කියන එක තමයි කියන්නේ. දැන් අපේ නාවන ස්වාමීන් විශේෂයෙන් ඕක ඉතින් බණට කියවන්නේ නාවන ලොකු ස්වාමීන් මුදල් පූජා කරන්න එපා. මුදල් පරිහරණේ කැප නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට කැප වෙන්නේ චීවර පින්නපාත සේනාසන ගිලන්පස නැත්නම් අධ්‍යාපන උපකරණ. ඉතින් අවශ්‍ය දේවල් උපකරණ වල තියෙන අවශ්‍යතාවයක් ගන්න දේවල්. අද කාලේ නම් තියෙන නවීන උපකරණ වෙන්නට පුළුවන්. ඒ වගේ අවශ්‍යතාව තියෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේ දේවලින් උපස්ථාන කරනවා මිසක් පූජා කරනවා මිසක් මුදල් කියන එක කැප වෙන්නේ නැහැ. මුදල් කියන එක ගැන මේ පරියායක් දීලම නැහැ. නැ කේනචි පරියායන කිසිදු පරියායකින්. එහෙමයි කියන්නේ බුදුරණන්. කිසිදු පරියායකින් මුදල් හොයන්නට අනුදැනව දාරන්නේ නැහැ. ඉතින් ඒ නිසා භික්ෂුවකගේ හිතසුව පිණිස අපි කටයුතු කරනවා නම් අවශ්‍ය ප්‍රත්‍ය වලින් උපකාර කරන එක තමයි කරන්නේ. එමෙන්න එහෙම කිරීමෙන් අපිටත් ලොකු වැඩක් වෙනවා ඇත්තනේ සම්මුත අකුසලයක් වගේ ඒක පූජා කියන්නේ. මෙහෙමයි ඉතින් අකුසලයක් කියලා කියන්නේ දැන දැන පූජා කරනකොට ඉතින් සීලයට දන්නවනේ ඉතින් සීලයක් කරදර වෙනවා කියලා ඉතින් එතන හිතක් තියෙනවා. නමුත් මුදලක් පූජා කරොත් එහෙම අකුසලයක්ද රැස් වෙන්නේ කුසලයක්ද රැස් වෙන්නේ කියලා පරිහාරකින් අහුවොත් එහෙම කියන්නේ කුසලයක් රැස් වෙනවා කියලා. දැන් ඉංගන මිනිස්සෙට දානයක් දුන්නොත් ඒ කුසල්නේ. ඒතර භික්ෂුවකට ඒක අකප බව ඇත්ත ඒක වෙනම කතාවක්. නමුත් ඒක මේ අකුසලයට අකුසල ක්‍රියාවක් වෙනව නෙවෙයි එතන. අකුසල ක්‍රියාවක් කියලා කියන්නේ නැහැ එතන. ඒක විනයට පටහැනි ක්‍රියාවක්. භික්ෂුවගේ සීලය හනන නිසා ඒකේ ආනිසංස අඩුවීමක් නුසුදුසු දෙයක් දීම වගේ තැනකට යන දැන් සුරාව වගේ එකක් දෙනකොට ඒක කොහොමත් අකුසල්මයි. මොකද ඒක හානිකර දෙයක් නේ දෙන්නේ. වසවිස දෙනවා කියන්නේ ඒක හානිකරයි. ඒ වගේ දෙයක් නෙවෙයි මේ මුදල් දෙනවා කියන එක. නමුත් ඒක සැබවින්ම ඊට වඩා ලොකු හානියක් භික්ෂුවට වෙනවා ඉතින් අවසානයේදී. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා මේ නොදැන ඉන්න එක තමයි හොඳ කුසල අකුසල්
ભેදයේ බැලීම එකක්. ඊට පස්සේ දැන් කුසල් වෙනවා කියලා කරන්න බැරි දේවල් ඕන තරම් තියෙනවානේ භික්ෂුන් වහන්සේලාට. කුසල් වූ පමණින් දැන් ධර්ම දේශනා කරනකොට කාන්තාවන්ට දේශනා කිරීම. මොකද ඒ අතර වෙන සම්බන්ධතාවය නිසා. ඊට පස්සේ සාමණේරයන් එක්ක වාසය කිරීමේදී. ඊට පස්සේ ගිහියන් එක්ක කටයුතු කිරීමේදී. මේ ගොඩාක් තැන්වල කුසල් වලින් අපිට කටයුතු කරන්නට පුළුවන්. නමුත් ඒකේ සීමා තියෙනවා. ඒකේ හේතුව තමයි කුසල් වූ පමණින් සියල් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල තියෙන්න පුළුවන් හානිකර. ඒවා ඊට වඩා හානිකර වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල තමයි විනය ශික්ෂාපද පනවලා තියෙන්නේ. දැන් කොටිම ගොත් එහෙම මල් කඩලා පූජා කරන එක පාපයක් නෙවෙයිනේ. නමුත් භික්ෂුවකට මල් කඩලා පූජා කරන්න බෑ. මේක වෙන වෙන අර්ථ දැකලා තමයි උන්වහන්සේ පනවලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ ගත්තම අකුසලයක් වෙන්නේ නැහැ. මේ නමුත් ඒකට වඩා වෙන වෙන පැත්තෙන් හානිකර වෙනවා දේවල්. ඒ නිසා නොකර ඉන්න එක තමයි කරන්න ඕනේ. බොහොම පිළිසන්නස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සම්බන්ධ කළා ස්වාමීන් වහන්සේ මේ දැන් මාර්ගඵලලාභී වගේ කෙනෙක් මේ ශ්‍රාවකයෙක්ගෙන් අතුරු බුදේ ධර්මයටයි මිනියට පටහැනි විද්‍යාවක් වෙන්න විද්‍යාවක් නෑ වගේ කියලා හිතලා තියෙන සම්නසයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් වුණත් එන්න මාර්ගය. ඒ කවුරුවේ හින්දා ඒ ශාසනයට හානි වෙන හින්දා එහෙම නොදී මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේ මාර්ගඵලලාභියා තමන් සමාදන් වුණ සීලය කඩන්නේ නැහැ. ඒක තමයි යාගේ ලක්ෂණය. මාර්ගඵලලාභී තමන් සමාදන් වෙච්ච සීලය කඩන්නේ නැහැ. එතකොට දැන ශික්ෂාපද විතික්‍රමණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් පරිහරණය කියන එක ශික්ෂාපදයක් බව දන්නේ නැත්නම් ඉතින් ඒක වෙන්න පුළුවන්. නමුත් අනාගාමී මට්ටමේ මුදල් පරිහරණයක් නැහැ. කොහෙත්ම වෙන්නේ නැහැ. යට මාර්ගඵලලාභියෙක් ශික්ෂාපදයක් තියනවා කියලා නොදැන වරදක් වෙන්නට පුළුවන්. ශික්ෂාපදයක් තියෙන බව දැන ඒ ශික්ෂාපදයෙන් මැඩලා වීතික්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ආර්ය බෞද්ධ ශ්‍රාවකෙක් ගිහි කෙනෙක් දන්නවා නම් භික්ෂුවට ශික්ෂාපදයක් තියෙනවා වැඩක් වෙන එකක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒකට අනුබල ඒක කැඩෙන්නට අනුබල වෙන දෙයක් කරයි කියලා. එමන් සංසාරේ ඔය මේ මුලදී ඔහොම පිටාරේ පැටර්න් සංසාරයේ පිළිමිය බුද්ධ පිළිමියක් ඒවත් එක ආශ්‍රිතවම එහෙම බෙදීමක් ආපු දෙයක් මම අහලා තියෙනවා කනිෂ්ක රජුරුවන් කාලේ මුලින්ම ආව කතාවක්. බුදු පිළිමද මොකද්ද මට තේරුනේ නැහැ. බුදු පිළිම තමයි සාහස මුලින්ම කනිෂ්ක රජුරුවන් කාලේදී ආවා කියලා අහලා තියෙනවා. ඉතිහාසමය තොරතුරු ගත්තම මුල්ම බුදු පිළිමේ ලෙස අපිට හම්බ වෙන අපි ඉගෙනගෙන තියෙන කනිෂ්ක රජුරුවන්ගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේ හදපු බුදු පිළිමේ. ඉතින් ඊට පස්සේ අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිමයක් හදලා ප්‍රදක්ෂිනා කරා කියලා ලංකාවේ ඉතිහාසමය පොතොරතුරු වර්ෂ තියෙනවා මහා වංශ ආදී. ඊට පස්සේ බුරුම රටදී තියෙනවා බුදුරජාණන් වහන්සේගේම කාලෙදි මහා නිර්මාණය කරපු පිළිමයක් කියලා තව කතාවක්. නමුත් අයිත් කතාවක් තියෙනවා මහා මුනි කියන පිළිමය. ඒකේ හැටියට බුදුරජාණන් වහන්සේ බුරුමෙට වැඩියා කියන එක තමයි බුරුම ජාතිකයන්ගේ අදහස. පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් දැන් බුරුම කෙනෙක්ගෙන් අහුවොත් එහෙම කෙලින්ම කියනවා ඉතින් බුරුමේ තමයි පළවෙනි පිළිම කියලා. හරිනේ? ඒ මහමුනිය තමයි ලෝකේ පළවෙනි පිළිම කියලා කියනවා. ක්‍රිස්තු පූර්ව සමයේදී මට මතකයි ක්‍රිස්තු පූර්ව සමයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිමයක් අරගෙන මේ පොසොන් පෙරහැරක් වගේ එකක් කරනවා රජ කෙනෙක්. ඒ කාලෙක. ඉතින් අපිට හම්බෙලා තියෙන තොරතුරු අනුව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව කනිෂ්ක රජුරුවන්ගේ කාලේ තමයි අර ගන්ධාර මට මතකයි හිටියේ ගන්ධාර ඒ හැඩේ තියෙන පිළිම වහන්සේ තමයි ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේ පැරණිම පිළිමේ ලෙස හදලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඊට කලින් බුදුරජාණන් වහන්සේව අඳින්නට මිනිස්සු බය වුණා කියලා සලකනවා. මොකද මේ රූපකාය මොකද දැන් උදාහරණයකට ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ එයාගේ මුණුපුරවරු 6 දෙනෙක් රජ කරන පුතෙක් රජ කරන්නේ නැහැ. මුණුපුරෝලා පුතෙක් මට මතකෙන්න බද වෙන්නේ නැහැ. පුණුපුර ඔක්කොම මෞර්ය අධිරාජ්‍යයේ 9 දෙනෙක් තමයි ඉන්නේ රජවරු. එතකොට ඒක එන්න දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරවාදය කියන එකට මේවා අඩු වෙනවා. ටික ක්‍රමානුකූලව. දකුණු ඉන්දියාවේ තමයි තේරවාදය ස්ථාපිත වෙන්නේ. ධම්මපාලාචාර්යයන් වහන්සේ වගේ විශේෂ තේරවාදී උත්තමයෝ මේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඔය ද්‍රවිඩ සම්භවයේ තියෙන ස්වාමීන් වහන්සේලා තමයි ඉන්දියාවේ තේරවාදයට ගොඩාක් ආරක්ෂා කරගෙන. උතුරු ඉන්දියාව පැත්ත තනිකරම සාර්වස්තිවාදීන් ආදී නිකාය වලට සහ බ්‍රාහ්මණ ධර්මයේ නැවත හිස ඔසවනවා ඒ උතුරු ප්‍රදේශවලදී.
ඉතින් ඒ නිසා මේ ගොඩාක්ම ඔය ඒ ප්‍රදේශවල අපිට ඉන්දියාවේ හම්බ වෙන දැන් උදාහරණ නාලන්දාව කියලා ගන්නකො. නාලන්දාව කියන්නේ ථේරවාද විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒක තනිකරම අන්‍ය බෞද්ධ නිකායවල විශ්වවිද්‍යාලයක්. ථේරවාදයට සම්බන්ධයක් නැහැ නාලන්දාවට. වික්‍රමශීලාව කියන්නේත් එහෙම එකක්. ඒවා සම්පූර්ණයෙන් වෙනස් දේවල්. දැන් ඔකේ දැන් මම සාමාන්‍යයෙන් දැන් උදාහරණයකට අපි සමහරු කියනවා නාලන්දාව ඇවිල්ලා විනාශ කරා. ඒක ඇත්තටම මහා ඉතිහාසයේ තියෙන ලොකුම කළු පැල්ලමක්. මනුස්ස ඝාතනයක් කරපු විශාලම හානියක් ලෝකේ. ඒ වගේ රටවල් වලින් සමූල ඝාතනයක් සිද්ධ වෙනවා මෝගල් ආක්‍රමණයත් එක්ක. ලොකු හානියක් වෙනවා. ඊට අමතරව දකුණු ඉන්දියාවේ ඉන්න සමහර රජවරුන් ආගම් පරිවර්තන වීම නිසා විශේෂ හානි කරනවා. විශේෂයෙන් අපේ පළවෙනි රාජසිංහ රජුරුවන්ගෙන් සිද්ධ වෙච්ච හානිය වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි සමහරලාවට අන්‍ය බෞද්ධ නිකායවන්ට බනිනවා පාප භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා තමයි ශාසනය විනාශ කරේ කියලා කියනවා. නමුත් අපි අර තැන්වල බෞද්ධ ආගම නැති වුණේ, බුද්ධ ආගම නැති වුණේ අන්‍ය ලබ්ධිකයෝ ඇවිල්ලා විනාශ කිරීම නිසා, මෝගල් අධිරාජ්‍ය ඇවිල්ලා විනාශ කරපු නිසා කියලාත් කියනවා. නමුත් ඔතන තියෙන කතාව තමයි මම කියන්නේ ඒක වැරදි. ඒක මනුස්ස ඝාතනය කියන එක කිසිසේත්ම අනුමත කරනව නෙවෙයි. නපිත් අපි බවනිත් බෞද්ධ නිකායන්ට යනවා පළු පැනින්න බනිනවා. මතක තියාගන්න ඒ ඉන්දියාවේ ඒ තිබුණේ ථේරවාද ධර්මය නෙමෙයි එතන. ථේරවාද ධර්මය කියන එක උතුරු ඉන්දියාවෙන් බොහෝ කාලයකට කලින් නැති වෙලා යනවා. ගොඩාක්ම දුර්වලයි ඒ කාලේ. ඔය අනිත් නිකායවල ඔය සර්වස්තිවාදය ඊට පස්සේ මාධ්‍යමික දර්ශනය හියුන්සාං ස්වාමීන් වහන්සේ ඉන්දියාවට එනකොට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මාධ්‍යමික යෝගාචාර සර්වස්තිවාදී සෞත්‍රාන්තික නිකාය 4 ඉන්දියාවේ. ඔය ථේරවාදයේ තියෙන දකුණු ඉන්දියාව කිට්ටුවට එන්නේ. දකුණු ඉන්දියාව කිට්ටුවට එන්නේ. ඉතින් අපි අන්‍යාගමිකයන්ට බනින්න ඕන වෙලාවේදී ඉතිහාසයේ වෙච්ච ඒ සිද්ධියෙන් අපි බනිනවා බුද්ධ ආගම විනාශ කරා කියලා. ඒ වගේම මේ විනාශ වෙන්නේ උදාහරණයකට අපි නැවත බනින බෞද්ධයන්ගේ අන්‍ය නිකායන්. දැන් නාලන්දාව කියලා කියන්නේ සම්පූර්ණයෙන් ථේරවාදයට වෙනස් අදහසක් දරපු මධ්‍යස්ථානයක්. ථේරවාදී උගන්වපු තැනක් නෙවෙයි නාලන්දාව කියන්නේ. ඒක තනිකර මාධ්‍යමික දර්ශනය, යෝගාචාර දර්ශනය ආදී ඊටාම ප්‍රබල ලෙස උගන්වපු තැන්. ඉතින් ඒකෙන් මම අදහස් කරන්නේ ඒ අපි හිතන ක්‍රමයේ බැලුවම අපි නිකන් ඔහේ අපි කියන අපි කියලා මම අදහස් කියන සමහර අය ඔහේ කියනවා බෞද්ධයෝ කියලා අන්‍ය ලබ්ධිකයන්ට අපි චෝදනා කරන අවස්ථාවේදී චෝදනා කරන එක වැරදක් වෙලා තියෙනවා. ඒක ගැන වාදයක් නැහැ. ඒ වෙලාවේදී අපි බෞද්ධයෝ අරගෙන එතන බලන. නමුත් අපි ආවහු කියනවා ථේරවාදයට අනිත් වෙච්ච නිකායවලටත් අපි හොඳටම බනිනවා. මේ බුද්ධ ශාසනයේ විලෝමයක් සිද්ධ වුණා කියලා. නමුත් ඇත්ත කතාව ඒ කාලේ ස්ථාවර වෙලා තියෙන්නේ ථේරවාදය නෙවෙයි ඉන්දියාවේ. ථේරවාදය ඇත්තටම අවසානයේ ඉතිරි වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ. ථේරවාද සරණයි. ථේරවාද සරණයි පුතේ. මාරයාගේ විස්තරයක් කියවලා ඉන්නවා ඒගොල්ලෝ හම්බුනේ මේ මාරයාත් කියන්නේ බෝධිසත්වයෝ ඒක මෙහෙමයි. ඒක ථේරවාදයේ තියෙන කතාවක් නෙවෙයි. දැන් මම අන්‍ය නිකායත් ඔක්කොම එක්කනේ කතා කරන්නේ. එතකොට මේ අනිත් නිකායවල තියෙන කතා ප්‍රවෘත්තිත් මම කියනවා. මොකද මේක දැන් ඉතිහාස කතාව කියනකොට ථේරවාදයේ තියෙන එක විතරක් කියලා හරියන්නේ නැති හින්දා. ඒක මේ ථේරවාදයේ තියෙන ගන්න නෙවෙයි. මේ මොකද ඊට පස්සේ පුස්සදේව ස්වාමීන් වහන්සේ අපේ ථේරවාදයේ සම්ප්‍රදාය හැටියට ගත්තම පුස්සදේව ස්වාමීන් වහන්සේ රහත් වෙන්න යනකොට මාරයයිලා බාධා කරනවා. දැන් ඒකේ හැටියට බුදු වෙන්න පැතුවා නම් ආයේ බාධා කරන්නේ නැහැ නේ හාමුදුරුවන්ට. දැන් අශෝක අධිරාජ්‍යගේ කාලේ ලංකාවට බුදුදහම ඉන්නේ. ඊට පස්සේ කාලේ ඉඳලා පුස්සදේව මට මතකයි පුස්සදේව නේද? අර ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කර ලංකාවේ මට මතක් වෙන්නේ නම් සමහරවල්. ඒ රහතන් වහන්සේ රහත් වෙන්න යනකොට ලංකාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එයා මිදුල හැමදලා රහත් වෙන්න භාවනා කරන්න ඉන්නකොට අද නම් උන්වහන්සේ භාවනා කරොත් රහත් වෙනවා කියලා මාරයා එනවනේ අර වඳුරෙක් වශයෙන් ඇවිල්ලා හරකෙක් වශයෙන් ඇවිල්ලා කොර ගහන මිනිහෙක් වශයෙන් ඇවිල්ලා මිදුල හැඩි කරනවානේ මතකද? එතකොට ඉතින් අශෝක අධිරාජ්‍යයේ සමයේදී බුදු වෙන්න පැතුවා නම් මේක කරන්න නැහැනේ. ඒක ථේරවාදයේ හැටියට ඒක ඒ කතාව පිළිගන්න අමාරු කතාවක්. නමුත් අරහම කතාවක් තියෙනවා අනිත් නිකායවල. අනිත් නිකායවල අරහම කතාවක් තියෙනවා. මම එකෙන් අදහස් කරන්නේ මේ දවස් ටිකේ දැන් පිරිස ඉල්ලුවා මේක කොහොමද මේ ඉතිහාසයේ ගලාගෙන ආවේ කියලා කියන්නේ. ඒතකොට ඉතින් ථේරවාදයේ විතරක් නෙවෙයි අනිත් ඉතිහාසමය තොරතුරු වලත් කොහොමද තියෙන්නේ, ඒක ථේරවාද කෝණයෙන් කොහොමද තියෙන්නේ සහ ථේරවාදයට වෙනස් වෙච්ච රූපේ සම්බන්ධයෙන් තියෙන අනිත් අදහස් මොනවද කියන එක තමයි මම කතා කරන්නේ.
ඒක තමයි මගේ මූලිකම ඉලක්කය. නමුත් ඒක කියන්න කලින් මේ ශාසනයේ බෙදිච්ච ක්‍රමය කතා කරන්නට වෙන. ඒක කෝණකින් නෙවෙයි. ඒකේ ලෝකයේ දැනට පිළිගත්ත තියෙන අනිත් පිළිගත්ත කියන එකෙන් අදහස් කරලා තියෙන තොරතුරු හැම පැත්තකින්ම කතා කරලා තමයි ඒ අදහසට ගියේ. මුදල් භාවිතය කියන්නේ අර දැන් අස්සාවක පුරස්කාරතුන පුරුගුණි කොටන කාරණා තියෙනවා. දැන් ශිෂ්‍යයන්ට ගන්නලා ඉදී පිටුපත් ලබනකින් හම්බුනේ හානියක් සිද්ධ වෙනවද? ඒ ගිහි කෙනෙක්ද? නෑ නෑ ස්වාමීන් වහන්සේලා වශයෙන් දැන් පාසලක බොහෝ ගුරුවරයෙක් වශයෙන් දැන් මෙහෙමයි දැන් ඔක ඇහුවොත් දැන් අපි හිතමුකෝ මෙහෙම කරනවා කියලා කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරුද උදව් උගන්වනවා. උගන්වනකොට මම දන්නේ මේ විනයානුකූලව වෙනව නම් මෙහෙමයි වෙන්න ඕනේ. උගන්වනවා. දැන් මම ගිහලා උගන්වනවා ඉස්කෝලේක. උදාහරණයක්. උගන්වනකොට ගුරු ප්‍රින්සිපල් හරි කවුරු හරි කෙනෙක් මේක දැනගෙන මගේ කැපකරුවාට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේගේ ප්‍රත්‍යපහසුකම් සඳහා කියලා කැපකරුවාට මුදල් ටික පඩියක් ලෙස දෙනවා. ඉතින් මම දෙන්න කියලාත් නෑ කරන්නෙත් නෑ. එහෙමනම් ඉතින් කිසි ගැටලුවක් වන්නේ නෑ. එහෙමනම් කිසි ගැටලුවක් වන්නේ නැහැ. ඉතින් භික්ෂුවක් මුදල් ඉවසනවා කියන එක මම මේකේ අදහස් කරන්නේ මේ පරිහරණය කරන සායනාසලා පහත් කරන්නවත් මුදල් අල්ලන කට්ටිය වැත කියනවත් නෙමෙයි. ශික්ෂාපදේ මට කියන්න එපා. ඉතින් භික්ෂුවක් අපේ ලොකු සංසලේ එක දැඩිවම ප්‍රකාශ කරා. ඒ තමයි මුදල් අල්ලනවා නම් පිළිගන්නවා නම් ඒකේ අවතක් තියෙනවා. නමුත් ඒකෙන් භික්ෂු භාවය නැති වෙනව නෙවෙයි. ඒක රේරුකාණ සංසය පැහැදිලිවම කියලා දෙනවා. මේ මුදල් ඇල්ලුවා කියලා භික්ෂු භාවය නැතුණාවත් ඔහු දුස්සීල භික්ෂුවක් කියලා පරාජිකා සංඛ්‍යාවෙන් ආමන්ත්‍රණය කරන්න සුසු කෙනෙක් නෙවෙයි. ඒක අවතක්. ඒක නිසගි පචිත කියන ඇවත. ඒකෙන් පිරිසුදු වෙන්නට පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට. ඒකෙන් පිරිසුදු දැන් අපේ බුරුම රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා විශේෂ ශාසන සේවයක් කරපු ස්වාමීන් වහන්සේලා පොඩි කාලේ තරුණ කාලේ නැති බැරි කාලේ කරගන්න දෙයක් නැතුව දැන් දායකයෝ එහෙමත් නැහැනේ පොඩි කාලේ. එතකොට ඉතින් මුදල් පරිහරණය කරමින් ඉගෙනගෙන හැබැයි අදිෂ්ඨාන කරගෙන දවසක මම මේවා ඔක්කොම අතහැරලා භාවනා කරමින් කටයුතු කරනවා කියලා ඒවා පැත්තකට දාලා සමහරු මහා ගුරුවරු වෙලා තියෙනවා. භාවනා ගුරුවරු වෙලා තියෙනවා. තාම ඉහළ මට්ටමට ගියපු අය ඉන්නවා. ඉතින් සමහර කෙනෙක් ඉතින් පරියප්තිය ඉගෙනගෙන බුරුමේ පරිවර්තිය ස්ථාපනය කරපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින් අඩුපාඩුවක් වෙනවා කියන එකෙන් භික්ෂුවගේ මුළු ජීවිතේ මනින්න යන්න එපා. ඉතින් ඒක අඩුපාඩු වෙනවනේ මිනිස්සු අතින් හරි ගස්සගෙන ඉදිරියට යන භික්ෂුත්වය කියලා කියන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕන තැනක්. අද සමාජයේ වෙන්නේ වැරද්දක් වෙච්ච ගමන් භික්ෂුන් වහන්සේලාව ගොඩාක්ම පල්ලෙහාට දාලා කතා කරන එක. ඒක හොඳ නෑ. ඒක භික්ෂුන් අතරත් වෙනවා මේ සිද්ධිය. පරාජිකා වෙච්ච භික්ෂුවට උනත් පුළුවන් නැවත සාමණේර භූමියේ පිහිටලා මාර්ගඵල ලබන්න. අග්ගිකන්දෝපම සූත්‍රය අහලා භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් සාමණේර වුණා. කට්ටියක් ලේවමන කරා, කට්ටියක් මේ ගියා සිවුරු වරලා යන්න. නමුත් කට්ටියක් සාමණේර භාවයටපත් වෙලා යට මාර්ගඵල ලැබුවා කියලා අටුවාවේ තියෙනවා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් යම් කාලවල යම් දවසක මොහොතක නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ යම් අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. ඒ දන්නේ නැතිකම නිසා, කෙලෙස් බරිතකම නිසා ඒව හදාගෙන ඉදිරියට ඇවිල්ලා අවසාන කාලේ හරි ඒ ප්‍රතිපත්ති ධර්ම පූර්ණේ කරලා ඉදිරියට යන එක තමයි කළ යුත්තේ. අපිත් අනුබල දෙන්න ඕනේ. ඒ පැත්තට අපිත් හිතන්න ඕනේ. අනිත් පැත්තට මේ ස්වාමීන් වහන්සේලා කවදා හරි දවසක මෙහෙම වෙයි කියන පොසිටිව් පැත්තෙන් හිතන එක තමයි වඩා සුදුසු. නෙගටිව් පැත්තෙන්ම හිත බැන හිත දූෂණය කරනවට වඩා. මම එකෙන් අදහස් කරේ ඔබ පුතා හැම කරනවා කියන එක නෙමෙයි. ඒක තමයි අපි පොදුවේ කියන්න ඕනේ කතාව. නැත්තම් මම විනය කරුණු කතා කරනකොට අපි හිතමු විනය අනුගමනය කරන්න නැති කෙනෙක් කවුරු ඉන්නවා කියලා. ඒකෙන් මම උන්වහන්සේලා පහත් කරන්නවත් මම උසස් කරන්නවත් කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. අපි අතින් විනය කැඩෙනවා නම් අපි ඒකට ක්‍රමවේද තියෙනවා. අපිට ඒක ශික්ෂාපද තියෙනවා අනුගමනය කරන්න. පිළිවෙත් පුරවන ක්‍රම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් ඒවා කරනවා ඇති. ඒක භික්ෂුත්වය කියන එක හුදු විනය ශික්ෂාපද වලින් විතරක් මනින්නට බෑ. ඒක රේරුකාණ ස්වාමීන් නිතරම කියනවා. පුළුවන් නම් කියවන්න රේරුකාණ ස්වාමීන්ගේ තියෙනවා. ඒක මං හිතන්නේ හැම බෞද්ධයෙක්ම කියවිය යුතු ලිපි ටිකක්. ඒක විශේෂයෙන්ම. ඒක මම සියලු දෙනාටම ආරාධනා කරනවා පුළුවන් නම් කියවන්න කියලා. සතිපට්ඨාන භාවනා විවේචනය. සතිපට්ඨාන භාවනා ක්‍රමය නෙවෙයි. සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොතේ කෙලවර සංඝ රත්නය කියලා ලිපි ටිකක් තියෙනවා. සංඝ රත්නය කියලා. උනාසේ පත්‍ර වල ලියපු ලිපි ටිකක්. 50 ගණන් වල 60 ගණන් වල. ඒ සංඝරත්නය කියන ලිපි ටික කියවන්න. ඒකේ මම භික්ෂුවගේ සීලය මොකද්ද? භික්ෂුවගේ ගුණය මොකද්ද? කොහොමද භික්ෂුවක් කෙරෙහි පිළිපැදිය යුත්තේ? භික්ෂුවගේ වෙන සේවය මොකද්ද කියන එක දක්වලා තියෙනවා. ඉතින් ඒක ඉතාම වැදගත්. ඒ ලිපි ටික කියවන එක බෞද්ධ ගිහියන් වශයෙන් ඇත්තටම භික්ෂුන් එක ගනුදෙනු කරනකොට. මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම අදාළම නැහැ මේ ස්වාමීන් වහන්සේ මොන නිකායේද මේ ස්වාමීන් වහන්සේ මොනවද කරන වැරදිද අපිට වැඩක් නැහැ. අපිට තියෙන්නේ ධර්මය හාමුදුරුවෝ කියන දැන් උදාහරණයකට වැරදි දෙයක් කියන
අපිට දැන් ළඟ තියෙන දැනීම හැටියට ඒ ස්වාමීන් වහන්සේ අතින් සිද්ධ කියවෙනවා නම් අපි කලින් දැනගෙන අහගෙන ඉඳන් දැනගෙන ඉන්න දේවල් වඩා වෙනස් දෙයක්. ඒක අමතක කරලා දාලා ඉතුරු අර අනිත් අර බුදුහාමුදුරුවෝ ഘോഷිතාරාමයේදී කියපු විදිහට ඒකට දාන දෙන්න මෙයාට දාන දෙන්න ඒකනේ අපි විසින් අනුගමනය කළ යුතු පිළිවෙල ස්වාමීන් පැහැදිලිවම ඒක තමයි ගිහියෝ විසින් කළ යුත්තේ. භික්ෂුවට තමයි අයි තියෙන්නේ විනය ප්‍රොටෝකෝල් එක දීලා මෙහෙම කටයුතු කරන්න කියලා. ඉතින් මෙහෙමයි වැරදි ධර්මයක් කියවෙනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න බැරි කමක් කියලා එකක් නැහැ. ඕක වැරදි කියලා පෙන්වන්න බැරි කමක් කියලා එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම තියෙනවා. වැරදි කියලා පෙන්වන්න පුළුවන්, වැරදි කියලා කියන්නේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අර දැන් අද කාලේ වෙන්නේ අපි තැන් වල ලියනවා, අපි පෝස්ට් දානවා, වැරදි කියලා කෙලින්ම අපි පහර ගහනවා නම් ඒක මම කවදාවත් අනුමත කරන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අවසානයේදී ගැටලුවක්. ඒක භික්ෂුන් අතරත් විය යුතු නැති දෙයක්. ඒක වෙන්න ඕනේ අපි සාකච්ඡා කරලා ඒක විසඳ ගන්නවා නම් එහෙම දෙයක්. සාකච්ඡා කරන්න බැරි නම් ඒක වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ විකෘති වීගෙන යනකොට ඒකේ හැමතැනම බුදුරජාණන් වහන්සේගේ සීමාවක් කියලා එකක් තියෙනවා. දැන් මේක හොඳම උදාහරණය බලන්න මේ දෙවෙනි සංගායනාව. දෙවෙනි සංගායනාවේදී කොටසක් බිඳිලා ගියානේ. ඒ කොටසට මොනවත් කරන්න බෑ දැන්. රහතන් වහන්සේ කාලාශෝක රජුරුවන්ගේ උපකාරයේ සහිතව හිටියේ. දැන් අශෝක රජුරුවන් එක්ක උපකාරය ගත්තා කියලා මහා සාංගික ඒක ව්‍යවහාරයක් කට්ටිය නැති වුණේ නැහැ. අශෝකගේ මුළු අධිරාජ්‍යයමනේ මුළු ඉන්දියාවේ යට කෑල්ල හැත්ත සියල්ල උන්වහන්සේ එතුමාගේ. අර සිවුරුවරවල යව්වේ භික්ෂුන් නොවන වෙන දර්ශන. ඒ කියන්නේ ඔය සාස්වත උච්ඡේද ආදී මිත්‍ය වෙන දෘෂ්ටි අරගෙන හිටපු අය යව මිසක් බෞද්ධ භික්ෂුන්ව සිවුරුවරවල යව්වේ නැහැ. ඒක වුණා පරාක්‍රම බාහුව කාලෙදී. පරාක්‍රම බාහුව රජුරුවන්ගේ කරා ඒක. ඒක සමහරු කියනවා මේ රජයේ උසස් තනතුරු පවා ලබා දුන්නා කියලා ඔය මහා විහාර අබේගිරිය ජේතවනයේ සමගි කරනකොට. ඒකට ඉතින් අර්ථකථන තියෙන්නට පුළුවන්. ඒකෙදි දේශපාලන කෝණයෙන් ඒක බලන්න පුළුවන් කෙනෙක්. ඒක කෝණ වලින් ඒක බලන්නට පුළුවන්. සමහර කෙනෙක් එක කෝණ වලින් බලපලා ඇයි සිවුර වල යව්වේ? මොකක්ද එතන සිද්ධ වුණ සිද්ධිය? ඒක බලන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයේ සමයේදී මහා සාංගික අන්‍ය මේ නිකායක ස්වාමීන් වහන්සේලා සිවුර වල නැහැ. දැන් දෙවෙනි සංගායනාවේදී රහතන් වහන්සේලාට අර බහුතරයක් සංඝයා ගිහිල්ලා වෙනම කවුන්සිල් එකක් තියෙනකොට මොනවත් කරන්න උන්නේ මොකක්වත් කරේ නැහැ එතන. ඒකේ සීමාවක් වෙන හැමතිස්සෙම. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මට්ටමින් අපි කියනවා මේක වැරදි, මෙහෙම නෙවෙයි ධර්මයේ මේකයි, මේක තමයි තථාගත වර්ණය කියලා සාකච්ඡාවක් කරලා කරුණ පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. භික්ෂුන් වහන්සේලා ඒක කරන්න උත්සාහවත් වෙන එක තමයි අපිට තියෙන්නේ. ඒක තවත් උදේට ගියාම පාපිකාය දිට්ඨිය අපටිනිස්සග්ගේ උක්කේපණේ කර්මය කියලා උක්ෂේපණේ කර්මයක් කරන්න තියෙනවා. ඒක ඉතින් අද කාලේ ප්‍රායෝගික වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ ඒ වගේ සීමාවක් කියලා අවසානයේදී කටයුතු කරන්න පුළුවන් සීමාවක් අපිට හම්බ වෙනවා. එතනින් එහාට මොනවත් කරන්න බැරි මට්ටමක් තමයි අපිට තියෙන්නේ. ඉතින් එතකොට අපිට උන්වහන්සේලා වැරදි ධර්මයක් කිව්වත් සිල්වන්ත නම් උන්වහන්සේලා සීලය ආරක්ෂා කරන බුද්ධ ගෞරවය තියෙනවා නම් හරි රූපසම්පදා වෙලා තියෙනවා නම් ඔවුන්ට දන් දෙන එකේ සීලවන්තයට දන් දීමේ ආනිසංස තියෙනවා. ඔවුන් අරමුණු කරගෙන මහා සංඝරත්නය දැන් උක්ෂේපණය කරපු කෙනෙක් කියලා මහා සංඝරත්නයට දන් දෙන්න බෑ කියලා ගන්නෑ. එයත් මහා සංඝරත්නයට අයිති. පාරාජිකා භික්ෂුව වුණත් භික්ෂුවක් ලෙස පෙනී ඉන්නකොට මහා සංඝරත්නය ලෙස සලකලා දන් දුන්නොත් මහා සංඝරත්නයේ ආනිසංස තියෙනවා. ඒක තමයි කාසාව කණ්ඨකයට උනත් දන් දෙනකොට සංඝරත්නයට දන් දීමේ ආනිසංස තියෙනවා. සංඝයා අරමුණු කරන් දන් දුන්නොත්. මේ රස කරගන්න දුනා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල හේතු වේවා කියලා අපි प्रार्थना करो. बुद्ध शासनं चिरं तिष्ठतु. बुद्ध शासनं चिरं तिष्ठतु. बुद्ध शासनं चिरं तिष्ठतु. साधु साधु साधु.